එරුවන් සන්නයි හැම දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි. අපේ පළුගස් වැවේ සද්ධාතිස්ස ස්වාමිපාදයන් වහන්සේගෙන් අවසරයි. භාවනා මණ්ඩපයට වැඩම කර සිටින ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි, අද දිනත් අපි මේ භාවනා මණ්ඩපයට රැස් වෙලා ඉන්නේ සතර සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වැඩිම සහ ඒ තුළින් පැන නගින ප්‍රශ්න ගැටලු निराකරණය කර ගැනීමටයි. පුරා දසමාසකට කිට්ටු කාලයක් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ මණ්ඩපයට වැඩම කර කමඨහන් දේශනා 25ක් පමණ සිදු කරමින් සතර සතිපට්ඨානයේ දේශනා කළ අපේ සදා වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේට මේ සංසදයේ ධම්මකාමී කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් කෘතඥතාවය පළ කර සිටිනවා. ඉන්පසු ඒ එක් එක් කමඨහන් ප්‍රායෝගිකව වැඩිවීමට පුහුණු කරමින් අප පැමිණ සිටින්නේ 8 වෙනි භාවනා වැඩසටහනටයි. මේ භාවනා වැඩමුළුව අවසානයේ අපේ ස්වාමින් වහන්සේගෙත් අපේත් අරමුණ භාවනා ප්‍රායෝගිකව වැඩිවීමට කුසලතාවයේ පිරි මාර්ග නිපුණත්වයෙන් වැඩිවීමට හැකි පිරිසක් බිහි කිරීමයි. අදත් ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේ අපව භාවනාවට යෙදවීමෙන් පසු පැය භාගයකට පමණ පසු භාවනා වැඩිීමේ යෙදවීමෙන් පසු අපට අවස්ථාව දෙනවා පැය භාගයක් පමණ භාවනාවේ යෙදීමට. ඊට පසු භාවනාවෙන් පසු භාවනාව සම්බන්ධ ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කිරීමටත් අපිට අවස්ථාව තියෙනවා. දැන් මම පාද නමස්කාර කර අතිපූජ්‍ය පළුගස් වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේට අද දින භාවනා වැඩසටහන මෙහෙවන මෙන් ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, වැඩසටහන ආරම්භ කිරීම සඳහා සූදානම් වෙන්නට හැමදෙනාම තුන් වතාවක් නමස්කාරය කියන පන්සිල් සමාදන් වීම සඳහා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදැහැති පින්වත්නි, සතිපට්ඨාන දේශනයන් පිළිබඳව එවන තිනම් සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව අපි දීර්ඝව කාරණු පැහැදිලි කරන්නට යෙදුණා. ඉන් අනතුරු අපි ආරම්භ කරන්නට යෙදුණා ඒ එක කොටසක් එවන තින එක කමඨහනක් පිළිබඳව ප්‍රායෝගිකව භාවනා කිරීම සඳහා යොදා ගන්නට. ඉතින් අද දවසේදී අපිට කතා කරන්නට තිබෙන්නේ ධාතු මනසිකාරය පිළිබඳවයි. ඒ නිසා මම මේ පිළිබඳව මූලික වශයෙන් කෙටි හැඳින්වීමක් සිදු කරනවා. ඊට ප්‍රථමයෙන්ම විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා පූර්වක ආශිර්වාද කරන්නට ඕනේ. ඒ පසුගිය වැඩසටහන බොහොම සාර්ථකව සිද්ධ කරන්නට යෙදුණා. ඒ අප සහෝදර සුදස්සි ස්වාමින් වහන්සේ විසින් උන්වහන්සේ ත්‍රිපිටකයක් පරිශීලනය කරන්නේ කොහොමද කියන කාරණාවට සමගාමීව ඔබට දහම් කරුණු රාශියක් මඟ පෙන්වීමක් විදිහට පැහැදිලි කළ දෙන්නට යෙදුණා. ඒ නිසා උන්වහන්සේටත් මේ වෙලාව අවස්ථාව කරගන්නවා විශේෂයෙන්ම ආශිර්වාද කරන්නට, පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් එහෙමනම් අද දවසේදී අපිට ධාතු මනසිකාරය භාවනාවක් විදිහට සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණාවයි පැහැදිලි කරගන්නට තිබෙන්නේ. මේ පිළිබඳව දේශනාව මං හිතන්නේ ඔබ මීට පෙර අහලා තියෙනවා. මොකද මේකට සූදානමක් විදිහට ඔබ ඒ කටයුතු සිදු කරලා ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා සිහිපත් කරන්නට තිබෙන්නේ අපි පෙර සිහිපත් කරන විදිහටම මුලින්ම සති නිමිත්තට හොඳට අවධානය යොමු කරලා හොඳට සිහිය පිහිටුවගෙන ඊට පස්සේ අපේ හිත හොඳට අරමුණු කරනවා. එම නැතිනම් හොඳට නුවණකින් යුක්තව අරමුණු කරනවා මේ කුණප කොටස් 32කින් මූලික වශයෙන් කතා කරන පඨවි ධාතුව සමග එම නැතිනම් පඨවි ධාතුව ප්‍රකට වෙච්ච ඒ කුණප කොටස් 20 පිළිබඳව අපි ඒක වචනයක් ගානේ කියලා මෙනෙහි කරමින් කටයුතු කරනවට වඩා හොඳට නුවණ පිහිටන විදිහට ඒ පිළිබඳව මනා අවබෝධයක්, මනා වැටහීමක් උපදින විදිහට කෙස් කියලා කියන්නේ පඨවි ධාතුවෙන් යුක්තයි කියන කාරණය මෙනෙහි කරන්නට ඕන. එතනදී විශේෂයෙන්ම දැනගත යුතු කාරණය තමයි කෙස් කියලා කියන්නේ පඨවිය විතරක්මයි කියන තැනකින් නෙමෙයි ගත යුත්තේ. පඨවි ධාතුව ප්‍රකටව පවතින කුණුපයක් විදිහට තමයි මේ කෙස් දකින්නට ඕන.
පටවි කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව මම ඔබට කෙටියෙන් සිහිපත් කළොත් තද ගතියෙන් යුක්ත වූ දෙයක් හැටියට දකින්න එහෙම නැත්නම් තද ගතිය කියන එක ස්වභාව ලක්ෂණයක් විදිහට දකින්න මේ පටවි කියලා කියන්නේ. එහෙනම් කෙස් ගහක් කියලා කියන්නේ තද ස්වභාවයෙන් යුක්තයි. ලොම් කියලා කියන්නේ තද ස්වභාවයෙන් යුක්තයි. නිය කියලා කියන්නේ තද ස්වභාවයෙන් යුක්තයි. හැබැයි මේ තද ලක්ෂණය ප්‍රකට වෙලා තිබුණට අපි ළඟ නුවණක් තිබිය යුතුයි. ඊතුරු සතර මහා ධාතුවේ ඊතුරු ධාතු තුනක් මේ කෙස්වල ලොම්වල නියවල තියෙනවා. හැබැයි මේ වෙලාව අවස්ථාවේ ප්‍රකට වෙලා පවතින. එහෙම නැතිනම් වැඩිපුර ප්‍රකටව පවතින්නේ මේ පටවිය කියන ස්වභාව ලක්ෂණය. ඒ නිසා කෙස් කියලා කතා කරන තැනක අපිට වැඩියෙන්ම දකින්න ලැබෙන ලක්ෂණය තමයි පටවි ලක්ෂණය. ලොම් කියන තැනක දකින්නට ලැබෙන ප්‍රකටව දකින්නට ලැබෙන ලක්ෂණය තමයි පටවි ලක්ෂණය. මේ විදිහට කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට මිදුළු ආදී මේ මුල් කුණපයන් ටික පටවි ධාතුව අනුව ගිය එහෙම නැතිනම් පටවි ධාතුව ප්‍රකට වෙච්ච ධර්මතාවය. ඒ ටික අපි ටිකක් හොඳට විමසලා වේගෙන් කරන්නේ නැතුව බොහොම විවේකයේ අරගෙන හොඳට ඒ පිළිබඳව අපිට හිතට දැනෙනකන් හොඳට නුවණින් විමසලා බැලීම කළ යුතුයි. ඊළඟට තියෙනවා සෙම සොටු සැරව ලේ දහඩිය උරුණු තෙල් ආදී මේ ආපෝ ස්වභාවයෙන් යුක්ත වුණ කුණප කොටස් 12ක් පිළිබඳ. මේ වැగిරෙන ස්වභාව ලක්ෂණයෙන් යුක්ත වෙච්ච කුණප ධර්මයන් එහෙම නැතිනම් කුණප කොටස් ටික වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ගති ලක්ෂණය ආපෝ ගති ලක්ෂණයයි. ඒ නිසා අපි මූලිකව මෙන්න මේ කොටස් දෙක වෙන් කරගෙන පඨවි අණුව ගිය කොටස් වෙනමත් ආපෝ ධාතු අණුව ගිය ප්‍රකට වුණ කොටස් වෙනමත් අරගෙන හොඳට කාලය අරගෙන විවේකී අරගෙන හොඳට හිතින් නුවණක් ඇතුවම මෙනෙහි කිරීම කළ යුතු වෙනවා. එතරම්දී හිත බහැරට යොමු නොවන විදිහට හිත සති නිමිත්තේ හොඳට පිහිටලා නිමිත්තක් විදිහට අරගෙන කෙස් ටික ලොම් ටික නිය ටික දත් ටික සම්මස්නහර විදිහට එක එකක් ගානේ වෙනම හොඳට විමර්ශනයක් කළ යුතුයි මේ පඨවි ධාතුවෙන් යුක්ත කොටස් ටික. ඒ වගේම ආපෝ ධාතුවෙන් යුක්ත කොටස් ටික. අපි මූලික වශයෙන් මේ පඨවි ධාතුව සහ ආපෝ ධාතුවට සම්බන්ධ කොටස් ටික හොඳට නුවණින් විමසලා බලමු. මොකද තේජෝ ධාතුව සහ වායෝ ධාතුවට අයිති ඊතුරු කාරණා ටික මේ කුණප කොටස් 32කින් ප්‍රකට වෙන්නේ නැති නිසා අපි මූලික වශයෙන් අපිට නුවණ පිහිටනකම් අපි මේ කාරණා දෙක විතරක් අද භාවනාවට යොදා ගමු. මොකද ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් අපි මීට කලින් කරපු සතිපට්ඨාන දේශනාවල ඒ ධාතු මනසිකාර පබ්බේ පිළිබඳව කතා කරන තැනේදී දීර්ඝව විස්තරාත්මකව පැහැදිලි කරලා තිබෙනවා. කෙනෙකුට තවදුරටත් ඒ ගැන දැන ගැනීමට අවශ්‍ය නම් එතනදී ඒ කරුණු ටික තවදුරටත් විමසා ගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අපිට ප්‍රකට වෙන මට්ටමින් අපිට කරන්න පුළුවන් තැනේදී ඒ කියන්නේ අප්‍රකට දේ අපි හිත හිතා කාලය යොමු කරනවට වඩා අපිට ප්‍රකට වෙන ධර්මතාවයක් විශේෂයෙන්ම පඨවි ධාතුව සහ ආපෝ ධාතුව සමග මේ තියෙන කුණප කොටස් 32 අපිට හොඳට ප්‍රකටයි. මොකද අපි කලින් වැඩසටහනේදී මේ දත්පින්සාකාරයේ පිළිබඳව නුවණැතුව බලන්නේ කොහොමද කියන එක පැහැදිලි කරපු නිසා. ඒ නිසා හැමදෙනෙකුටම සිහිපත් කරනවා මූලික වශයෙන් අපිට දැනෙන මට්ටම හොද්දට නුවණ පිහිටනකම් හොඳට නුවණෙන් මේ පිළිබඳව සම්මර්ෂණීය විමර්ශනීය කරන්නට කියන පණිවිඩය සිහිපත් කරමින් අදට
ඒ පිළිබඳව හඳුන්වා දීමේ වැඩසටහන මෙතකින් සමාප්ත කරමින් මේ හැම දිනාටම භාවනාවට යොමු කරවනවා. හැම දිනාම තමන් ඉන්න තැන්වල පහසු විදිහට ඒ ඉරියව් පවත්වමින් මේ ධාතු මනසිකාරය භාවනාවකට යොමු කරන්න කියලා සිහිපත් කරනවා. නැවතත් මතක් කරනවා සති නිමිත්තේ හොඳට හිත පිහිටවලා විනාඩි කිහිපයක් සති නිමිත්ත වෙනුවෙන් හොඳට යොමු කරලා සති නිමිත්තේ ඉඳගෙන මේ පඨවි ධාතුව ආපෝ ධාතුව අනුව ගිය මේ කුණුපයම් පිළිබඳව හොඳට නුවණින් විමර්ශනය කරන්නට කියලා. හොඳයි එහෙමනම් මේ සඳහා අවස්ථාව දැන් සුදුසුයි. භාවනාවට යොමු වෙන්න හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. කවුරුත් ආරම්භ කිරීමක් විදිහට 3 වතාවක් নমස්කාරය කියලා පටන් ගන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
දැයි කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. හොඳයි. හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ දැන් තමන්ගේ භාවනාවේ ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපේ ස්වාමීන් වහන්සේගෙන් ඒ විමසා බලා ඒවා විසඳා ගන්න පුළුවන් අවස්ථාවක් දැන් තියෙන්නේ. ඒකින්ද අත උස්සලා තමන්ගේ ප්‍රශ්නය අපේ ස්වාමීන් වහන්සේට යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ත්වන් සරණයි. හොඳයි අපේ ස්වාමීන් වහන්සේ අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන විදිහට මම ආරම්භයක් ලබා දෙන්නම්. ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී මේ සතර සතිපට්ඨානය කායානුපස්සනාව වඩනකොට අරමුණ මේ පුච්චල සත්ව පුජ්‍යල බවකින් තොරව මේ ධාතු මනසිකාරයේ පැවැත්වීමනේ. එතකොට කෙනෙකුට ඒක ඒ සත්පුච්චල ඇතුවත් තියෙන දේක ඝන බවක් දියාරු බවක් එහෙමත් බලන්න පුළුවන්. එතකොට කෙනෙකුට පිරිසිදුව මේක සත්පුච්චල බවෙන් තොරව මේ ධාතු මනසිකාර්ය වඩන හැටි පොඩ්ඩක් මතක් කරලා දුන්නා නම් වටිනවා ස්වාමීන් වහන්සේ. ඔතනදී මහත්තයා අපි විශේෂයෙන්ම පැහැදිලි කරගන්න ඕනේ කමතහන තුල පැහැදිලිවම පෙන්වන්නේ අපිට සත්පුද්ගල භාවයේ ඇතිව ඒ කියන්නේ කෙලෙසයකට සත්පුද්ගල භාවයේ ඇතිව පවතින කොටස් ටික පිළිබඳව තමයි මේ විදර්ශනා කරන පැත්ත පවා පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කොයිම වෙලාවකවත් ගහක සතර මහා ධාතුව බලන්න යන්නේවක්වත් කළු ගලක සතර මහා ධාතුව බලන්න යන්නේවක්වත් එහෙම නැතිනම් තව භෞතිකමේ දේවල් වල මොනවා හරි ද්‍රව්‍ය කාරණා අරගෙන ඒ වගේ සතර මහා ධාතුව බලන්න කියලා අපිට කමඨහනේදී මඟ පෙන්වීමක් කරන්නේ නැහැ. හැබැයි එක අර්ථයක් දෙනවා. ඒ කියන්නේ අපිට අනිත් සූත්‍රවලත් අර්ථයන් ගත්තාම ඒ කියන්නේ මේ කයේ පවතින පඨවි ධාතුව බාහුලව ඒ කියන්නේ බහැර පවතින පඨවි ධාතුව සමගම සමානයි කියන අර්ථය දෙනවා. එතකොට ඒ සමානයි කියන අර්ථය දෙන එකෙන් පැහැදිලි කරලා තියෙනවා පඨවි ධාතුව කොයිම වෙලාවකවත් ආපෝ ධාතුව කොයිම වෙලාවකවත් තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව කොයිම වෙලාවකවත් සත්ත්ව පුද්ගල ආත්මයක් වෙන්නේ නැහැ කියන අර්ථය පහසුවෙන් ගන්න ඕන නිසා අපිට කමඨහනේදී විශේෂණයෙන්ම පැහැදිලි කරනවා කෙස් ටික ලොම් ටික නිය ටික සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී මේ කුණු 32ත් ඒ වගේම මේ ආපෝ ධාතුව එහෙම නැතිනම් පඨවි ධාතුව මේ විදිහට කුණප කොටස් 32 හරහා පෙන්නලා ඊළඟට තේජෝ ධාතුව මේ ශරීරයේ ඇසුරු කරගෙන පවතිනා වූ තේජෝ අවස්ථාවන් 4ක් වායෝ ධාතුව මේ ශරීරයේ ඇසුරු කරගෙන පවතිනා වූ වායෝ ධාතුවේ 6 ආකාරයක් කියන මේ කාරණා 42ම එහෙම නැතිනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා 4ට බෙදලා පෙන්නලා තියෙන්නේ සත්පුද්ගල ආත්ම වශයෙන් කෙලෙසයට බැස ගන්න පුළුවන් වූ පරිසරයට පමණයි. ඒ කියන්නේ දැන් අපිට ගහක් දැක්කට සත්වයක් පුද්ගලයෙක් කියලා හිතෙන්නේ නැහැ. ගලක් දැක්කට සත්වයක් පුද්ගලයෙක් කියලා හිතෙන්නේ නැහැ. ගෙයක් දැක්කට වෙන්න පුළුවන් යම් භෞතිකමයේ යම් කොටස් ටිකක් දැක්ක කියලා අපිට ඒව කෙරෙහි සත්පුද්ගල ආත්ම හැඟීමක් උපදින්නේ නැති නිසා මෙතන විශේෂණයෙන් ඉලක්ක කරලා පෙන්නනවා අපිට සත්පුද්ගල ආත්ම වශයෙන් කෙලෙසේ හැසිරලා තියෙන්නේ කෙලෙසේ අපේ ආශ්‍රව බවට පත් වෙලා තියෙන්නේ මේ කෙස්ලොම් නියත සම්මස්නහර කියන මේ කුණුපයන්ගෙන් යුක්ත වෙච්ච මේ සතර මහා ධාතුවෙන් සකස් වුණ මේ කුණුප කොටස් 32 ආරම්භය එහෙම නැතිනම් මේ ශරීරයේ කොටස් ටික ශරීරයේ ආරම්භය තමයි අපේ සත්පුද්ගල ආත්ම වශයෙන් කෙලෙසෙන් බැසගෙන තියෙන
කාරණාව වෙලා තියෙන්නේ. ඒ නිසා සත්පුද්ගල ආත්ම වශයෙන් බලන දැක්මක් තිබුණා නම් කෙලෙසයකට අන්නේ ඒ ආශ්‍රව ගතියේ කෙලෙස් ගතිය ගෙවා දැමීම පිණිස තමයි විදර්ශනාවට ලක් කරන්නේ මෙන්න මේ කුණුපටික හරහා තියෙන යථා ස්වභාවය පැහැදිලි කරලා දීලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතනදී මහත්තයා කිව්වා වගේ මේකේ භාවනාවේ ප්‍රධානම අරමුණ යොමු කරලා තියෙන විදර්ශනාමය පැත්තට යොමු කරලා තියෙන්නේ සත්පුද්ගල ආත්මභාවයකින් තොර වෙච්ච අනාත්මීය රූපයකින් යුක්තයි කියන අවබෝධයේ පිහිටා සිටින්නට කරන තවත් එක කමඨහනක් එක භාවනා ක්‍රමවේදයක් තමයි මේ ධාතු මනසිකාරය කියලා කියන්නේ කියන එකයි පැහැදිලි කරන්නට ඕනේ. හොඳින්ම පැහැදිලි අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ අවස්ථාවයි අපේ ස්වාමීන් වහන්සේට යොමු කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ධාතු මනසිකාරය සම්බන්ධ පොඩි ගැටලුවක්. දැන් උදාහරණයක් ස්වාමීන් වහන්සේ දැන් අපි හිතන්නකෝ අපේ උදාහරණයට අපි අවගෙඩියක් කලින් දැකලා තිනවා. අපි එතකොට ධාතු මනසිකාරය හරහා බලන්න කලින් අපි අතීත සංඥාවෙන් අරගෙන නේද අර අඹගෙඩියක් අපි කලින් දැකලා තියෙනවා. දැන් අපේ හිතන්න ස්වාමීන් වහන්සේ මගේ අතේ දුරින් අඹගෙඩියක් තියෙනවා කියලා. ඒ අඹගෙඩි මම දැකපු ගාම අතීත සංඥාවෙන් නේද මම අඹගෙඩි දිහා බලලා මම කලින් මේ වගේ අඹගෙඩියක් දැකලා තිනවා. මේ වගේ හැඩයක් තියෙනවා එක අඹගෙඩියක් වෙන්න ඕනේ. අපි අතීත සංඥාවෙන් අරගෙන නේද ඒක දිහා බලන්නේ. ඒ ආකාරයට ස්වාමීන් වහන්සේ හිතන්නකෝ උදාහරණයක් විදිහට ඒ අඹගෙඩිය ඇත්තටම ප්ලාස්ටික් වලින් හදපු බොරු අඹගෙඩියක් නම් ඒ අඹගෙඩිය අපි ඇත්තටම දැක්කා වුණාට අපි ළඟට ගිහිල්ලා අතට අරන් බලනකම් අපිට හිතෙන්න පුළුවන් මේක ඇත්තම අඹගෙඩියක් කියලා. එතකොට අර ඒකෙන් අපිට ගන්න පුළුවන් පාඩමක් නේද ස්වාමීන් වහන්සේ. දැන් අපි අතීත සංඥාවෙන් අපි දැකලා ගන්න අපි තේරුම් ගන්න රූප සමහර ලාට අපි රවට්ටන්න හැකියාවක් තියෙනව නේද ඒ සහරහා කියලා. ඒ ගැන පොඩි විග්‍රහයක් කරන කාරණේක ස්වාමීන් වහන්සේ. ඒකෙදී පඨවි සංඥාවත් ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව පිළිබඳව අපිට දැන් අඹගෙඩිය පිළිබඳව අතීත සංඥාවකින් තමයි ආවේ කියන කාරණාව. ඒ කියන්නේ අතීත සංඥාවක් අරමුණු කරලා කියන තැනකින් ගත්තහම අපිට එතන අඹගෙඩියක් කියන එක වෙන්න පුළුවන්, ප්ලාස්ටික් වලින් හදලා කියන එක වෙන්න පුළුවන්. හැබැයි ඒක පඨවි සංඥාව මුල් කරගෙන හෝ වේවා ආපෝ සංඥාව මුල් කරගෙන වේවා මේ ධාතු මනසිකාරයකින් මනසිකාරය කරන තැනක් පිළිබඳව අපිට හම්බ වේද? ඒක ඇත්තටම අයිති වෙන්නේ ධම්මානුපස්සනාවෙන් මේ කාරණාව සංඥාව සංකාරයේ ක්‍රියාත්මක වුණේ කොහොමද කියන එක පිළිබඳව විමසීමකින් තමයි අවබෝධ කරගන්නට තියෙන්නේ. අපිට අවශ්‍ය නම් මේ ඇහැට පෙනිච්ච එක මේ පඨවි ධාතුවයි කියන තැනකින් හිතන්න පුළුවන්. හැබැයි ඒකෙදි කවමදාක්වත් ඇහැට පඨවි ධාතුව පේන්නේ නැහැ. මොකද පඨවිය කියන එක දැනෙන ස්වභාවයකින් යුක්තයි. ඉතින් ඒකේ විදර්ශනා පැත්තට යථාර්ථයේ පැත්තට ගත්තාම ඒ නිසා අපිට පෙන්නලා නැහැ කොයිම වෙලාවකවත් ධාතු මනසිකාරය කියන කමඨහන ඇතුලේ ඇහැට පෙනිච්ච රූප කනට ඇහිච්ච ශබ්ද කියන තැනකින් ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා මේ සතර මහා ධාතු වශයෙන් බලන්න කියන තැනකින් නෙමෙයි පෙන්නලා තියෙන්නේ. අපිට අපේ හිතේ ප්‍රපංචයක් තියෙනවා නම් කෙස් ටික, ලොම් ටික, නිය ටික, සම්මස්නහර, ඇට ඇට මිදුළු ආදී කියන තැනට සත්පුද්ගලාත්ම වශයෙන් තියෙන හැඟීමක් ඇති වෙනවා නම් අන්න ඒක දුරු වීම පිණිස තමයි මේ ධාතු මනසිකාරය ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි දැන් අඹගෙඩියක් කියන කාරණාව මුල් කරගෙන අඹගෙඩිය දැක්කේ මම, අඹගෙඩියක් කියලා හිතුවේ මම, අඹගෙඩිය පිළිබඳව අදහසක් ඇති උනේ මට කියන තැනකින් ගත්තොත් ඒ සියල්ලම නාම ධර්මයන් පැත්තට හිට ගන්නා වූ අර්ථයක් වෙනවා මිසක කොයිම වෙලාවකවත් අඹගෙඩිය මම කියලා හෝ වේවා, අඹගෙඩිය තුල මම කියලා හෝ වේවා, අඹගෙඩිය කියන පැත්තට නැඹුරු වෙලා සත්පුද්ගලාත්ම හැඟීමක් උපදින්නේ නැහැ කියන අදහස පැහැදිලිවම තේරෙනවා. ඒ නිසා එතකොට ඒක බලන්න වෙන්නේ ධම්මානුපස්සනාවට. එහෙම නැතිනම් වේදනානුපස්සනාවට වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාවට වෙන්න පුළුවන්, ධම්මානුපස්සනාවට වෙන්න පුළුවන්. ඒ හරහා නාම ධර්මයන්ගේ පැත්ත තමයි ප්‍රකට කරලා බලන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ආයතන පිළිබඳව, ධාතු පිළිබඳව, ස්කන්ධයන් පිළිබඳව ඒ පිළිබඳව වෙනමම කතා කරනවා ධම්මානුපස්සනාවේදී. ඉතින් මම හිතන්නේ ඕකේ වඩාත්ම අර්ථය පැහැදිලි වෙයි ධම්මානුපස්සනාව පැත්තට යොමු කරලා. හොඳයි. බොහොම පිං තේරුණා.
හොඳයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ මෙතනදී වෙන්න ඕනේ මේ දැන් මේ කොටස් වල අනාත්ම ස්වභාවය ප්‍රකට කරලා ගැනීම නේද අපේ ස්වාමීන් වහන්සේ? දැන් අනාත්ම ස්වභාවය ප්‍රකට කරලා ගන්නත් ඕනේ. අනිත් එක මහත්තයා කියන්නේ අපිට හම්බ වෙන හැම කාරණයක්ම එකම පරයයකට බහලන්න බෑ. මොකද ඒකයි එක එක පරයයන් ක්‍රමවේදයන් රාශියක් අපිට පෙන්ලා තියෙන්නේ. නැත්නම් කමඨහන් රාශියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට එකම කමඨහනක් විතරක් දේශනා කරන්න වෙනවනේ. මොකද දැන් එක තැනකදී අපිට අහු නොවන ධර්මතාවයක් තව තැනකදී අහු වෙන විදිහට තමයි මේ කමඨහන් පෙළගැස්මක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි මේක අයිති වෙන්නේ කොතැනටද, මේකේ ප්‍රකට වෙන්නේ කොතනද, මේකේ සත්පුද්ගල ආත්මභාවයෙන් කෙලෙසේ බැසගෙන තියෙන්නේ කොයි වගේ තැනකටද කියන තැන ප්‍රකට කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. තේරුණා අපේ ස්වාමීන් වහන්සේ. ඒකනේ දැන් මේ ඉරියාපත භාවනාව, ඒ වගේ අනිත් සම්පජාන්න භාවනාව, මේ ඔක්කොම මේ කායानुපස්සනාවේ භාවනාව කමඨහන් වලින් අදහස් කරන්නේ අර අපි එක එක විදිහෙන් සත්පුද්ගල භාවයක් ඇති කරන ආත්ම ස්වභාවයක් ඇති කරන් තියෙන එක බිඳවන්න නේද? අර ඝන ස්වභාවය බිඳවන්න. ඒ චරිතනානත්වය අනුව කෙනාට ප්‍රකට වෙන විදිහ අනුව ඒ කෙනාට අදාළ වෙන විදිහට තමයි මේ කමඨහන් ටික පෙළගස්සලා තියෙන්නේ. ඉතින් අපි දක්ෂ නැතිකම තියෙන්නේ කෙනාට මොන කමඨහනද සුදුසු, මේ කෙනා මොන කමඨහනද කළ යුත්තේ කියන එක හරියටම බලලා පැහැදිලිව පෙන්වන්න පුළුවන්කම නැතිකමයි අපිට තියෙන අඩුපාඩුව. ඉතින් ඒ නිසා තමයි අපි හැම කමඨහනක් පිළිබඳවම විස්තර කරන්නේ ඒ අවස්ථාවට මොකද්ද කළ යුත්තේ, අවස්ථාව තුළ තියෙන්නේ මොන වගේ අර්ථයක්ද කියන එකයි පැහැදිලි කරන්න. මොකද ඒකයි අර මොනච පරම්පික්කවේ කියලා පෙන්වන්නේ මහණෙනි නැවත අනිකක් කියමි කියලා කියනකොට අරක නෙමෙයි මේ කියන්නේ. වෙනම කාරණයක් කියන්නේ. හැබැයි මේ හැම එකේම අවසාන ඉලක්කය පෙන්වලා තියෙන්නේ සත්පුද්ගල ආත්ම නොවන අනාත්මී වූ රූපයක් පමණක් ඇත්තේ කියන සිහි නුවණින් යුක්තව කටයුතු කරන්නට කියන කාරණාව තමයි ඉලක්කය. හැබැයි අර කලින් කිව්ව එක නෙමෙයි දැන් කියන්නේ වෙනම එකක් ආපහු. ඒ කියන්නේ කලින් කිව්ව එක නැතුව වෙනම එකක් කියනවා කියන තැනකින් අදහස් කරන්නේ අර විදිහට බලපු කෙනෙකුට තව විදිහකට බලනවා නම් තව විදිහකටත් බලන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම ටිකක් තියෙනවා කියලා ක්‍රම කීපයක් තමයි මේ කියලා දෙන්නේ. තේරුණා අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඉතින් ඔතන වෙන්නේ අර මේ ලකල් මල්ලි කිව්වා වගේ මුගක් වෙලාවට අපි ආත්ම සංඥාවකින්නේ පෘථග්ජනයා ජීවත් වෙන්නේ. එතකොට දැන් ඒක බිඳ ගන්නනේ ඕනේ. ඉතින් ඒක බිඳ ගන්න නම් අපි අර මේකේ තියෙන ඝන ස්වභාවය, දියර ස්වභාවය, මේ තාප ස්වභාවය ඒ ටිකට මේ සංසන්දනය කරලා පෙන්නනවා මෙතන ඇත්තටම අපි අපේ සංඥාව තියාගෙන තියෙන සංඥාව වැරදි කියලා නේද ස්වාමී? ඔව්. ඒ කියන්නේ උතනදී ධාතු ස්වභාවය කියලා කිව්ව ගමන්ම ඝන ස්වභාවය, වැగిරෙන කියන්නේ පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, තේජෝ වායෝ ස්වභාවය කියලා කියන්නේ ඒ ධර්මතාවල මූල ස්වභාවය ගැන මේ කතා කරන්නේ. එතකොට ඒ මූල ස්වභාවයේම සත්පුද්ගල ආත්මභාවයකින් තොර වූ දෙයක් නම් ඒ නිසා උපන්නා වූ යම් දෙයක් තියෙනවා නම් ඒව කොයිම වෙලාවකවත් සත්පුද්ගල ආත්මයක් වෙන්න විදිහක් නැහැනේ කියන කාරණාව පෙන්නන. අපි හිතමුකෝ නිකන් උදාහරණයකට මැටි ටිකක් තියෙන තැනක, මැටි කියන්නේ සත්වයක් පුද්ගලයෙක් නෙමෙයිනේ. අනාත්මී වූ ධර්මතාවයක්නේ. හැබැයි මේ මැටි වලින් හදනවා ලස්සන මනුස්සයෙක් රූපයක්. හැබැයි මේ හදපු මනුස්ස රූපය සත්පුද්ගල ආත්ම වශයෙන් මනුස්සයෙක් කියලා අපි අසුරු කළාට හැබැයි මේ මැටි ටික මනුස්සයෙක් ස්වරූපේ ගත්තත් ඒ මැටි ටිකමනේ. ඒතර මැටි ටිකේ සත්වයක් පුද්ගලයෙක් නෑනේ. ඒ මැටි ටිකට අපි සත්වයක් පුද්ගලයෙක් කියලා පනවගත්තේ අපේ කෙලෙසේ. අපි හිතමුකෝ අද වර්තමාන වෙනකොට ඉටි රූප හදනවනේ, නිර්මාණය කරනවනේ මනුස්සයාගේ. ඒ කියන්නේ දැන් අද ප්‍රසිද්ධ චරිත අරගත්තාම මේ ප්‍රසිද්ධ චරිතවලට මම හිතන්නේ මියුසියම් වල තියෙනවා ඉටි වලින් ප්‍රතිනිර්මාණය කරපු රූප. එතකොට ඒ රූපයයි අර මිනිස්සයයි දෙන්නම එකමයි කියන තැනකින් අපිට රැවටෙන්න පුළුවන්කම තියෙයි. හැබැයි ඉටි කියන කාරණාව අපි හොඳටම දන්නවා මේක ඉටි රූපයක් නම් ඉටි කියලා කියන ටික කොයිම වෙලාවකවත් සත්පුද්ගල ආත්මභාවයකින් තොරයිනේ. ඒ කියන්නේ ඉටි කියන අවස්ථාව ගත්තාම ඒකේ තද ගතියකුත් තියෙනවා, උණු කරපුවාම වැగిරෙන ගතියකුත් තියෙනවා. ඒක රත් කරපුවාම මේකේ රස්න ගතියකුත් තියෙනවා, ඉටි වාෂ්ප වෙලා යන ගතියකුත් තියෙනවා. අපි නිකන් උදාහරණයකට මේ විදිහට ඉටි පිළිබඳව ගත්තාම ඉටි කියන එකේ තියෙනවා තද ගතියකුත් තියෙනවා, වැగిරෙන ගතියකුත් තියෙනවා. ඊළඟට
රස්නේ ගතියකුත් තියෙනවා රත් කළාම. ඒක නුණු වෙනකොට ඊළඟට සීතල උෂ්ණ ගතිය ඒකෙන් පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊට ටික වාෂ්ප වෙලා යන රත් කරලා තිබ්බොත් වාෂ්ප වෙලා කියන්නේ අතුරුදහන් වල යන ස්වභාවයකට වාෂ්ප වෙලා යන ගතියකුත් තියෙනවා. එතකොට මේ ස්වභාවයෙන් යුක්ත වෙච්ච මේ ඉටි ටිකෙන් තමයි මේ නිර්මාණය වෙලා තියෙන මේ හැඩසටහනක් තියෙන්නේ. එතකොට ඒ හැඩසටහන් ටික ඔක්කොම ඉටි වලින් නිර්මාණය කරලා තියෙනවා නම් ඒක එතකොට සත්පුද්ගල ආත්මභාවයකින් තොර වෙච්ච ඉටි ටිකක් ඒක රාශී වෙලා ආපු මේ හැඩය කොහොමද සත්වයක් පුද්ගලයෙක් වෙන්නේ? එතකොට සත්පුද්ගල කියන්නේ ආත්මභාවයකින් තොර වෙච්ච කියන අනාත්මී වූ ඉටි ටිකකින් නිර්මාණය වෙන්න පුළුවන් ද සත්පුද්ගල ආත්මභාවයක් කියන තැන තර්කයක් හිතලා බලන්න. ඔන්න ඕකම ආදේශ කරගන්නකො අපේ ජීවිතේට. මේ කෙස් ටික, ලොම් ටික, නිය ටික, සම්මස්නහර, ඇට ඇට විදුලු කියන මේ ඔක්කොම හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු සංකලනයක. ඉතින් මේ සතර මහා ධාතු ටික ඒක රාශී වෙලා හැදෙන කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත්, සම්මස්නහර, ඇට ඇට විදුලු ආදී කියන මේ ධර්මතා ටික, මේ රූප ස්වභාවය සත්පුද්ගල ආත්මභාවයකින් යුක්ත වෙන්නේ කොහොමද කියන තැන තමයි පරිශ්‍රණයක් කරන්නේ. නුවණකින් විමසලා බලන්න. එතකොට අපිට හොඳට මොප්පු වෙනවා කෙස්ලොම් නියද සම්මස්නහර කියන ටික සතර මහා ධාතුවෙන් නම් සකස් වෙලා තියෙන සතර මහා ධාතුව කියලා කියන්නේ සත්පුද්ගල ආත්මභාවයකින් තොර වූ අනාත්මී වූ රූපයක් නම් ඒ නිසා සත්පුද්ගල ආත්මභාවයක් උපදින්නේ කෙලෙස්ේ නිසා නේද කියලා රූපය වෙනමත් කෙලෙස් ටික වෙනමත් වෙන් කර ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා උදාහරණයක්. උඹ හොඳින් පැහැදිලි අපේ ස්වාමීන් වහන්සේ අර වහන්සේ මතක් කරානේ අර ඉටි රූප එහෙම ඇත්තටම ඔය වැක්ස් මියුසියම් කියන ඒවායේ හුඟක් මේ වගේ රටවල් වල තියෙනවා. ඉතින් ඒව දැක්කහම හුඟක් අයට ඒ තරමට තාත්වික විදියට හදලා තියෙනවා නිකන් දැන් ඈතින් බැලුවොත් ඒ වගේම කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් මේ විදියට අපිට මේ මොනවා වුණත් අර අපි දැනීමෙන් ගන්න එකක් මේක. ඒ වගේ දැන් මේක බිඳ ගන්න ඕන හින්දා මේ විදිහට අදහස් කරාම මේකේ තියෙන ආත්ම සංඥාව බිඳලා අනාත්ම ස්වභාවය ප්‍රකට කරගන්න පුළුවන් නේද ස්වාමී? ඔව් එතනදී ඇත්තටම පැහැදිලිව වෙන්නේ මහත්තයා අනාත්මී වූ රූපේ අනාත්මී වූ රූපයක් විදිහට අඳුන ගන්නකොට තව උත්තරයක් හම්බ වෙනවා. ආත්මී වශයෙන් හිතලා කල්පනා කරලා තියෙන්නේ කෙලෙසයකටයි දික්තියකටයි කියන කාරණාව උත්තරය හම්බ වෙනවා. ඒ කියන්නේ මේකේ ඇත්ත පෙන්නපුවාම කෙලෙසේ ප්‍රකට වෙනවා. කෙලෙසේ ප්‍රකට වුණාම අපිට පුළුවන්කම තියෙන ඒ කෙලෙසේ නිසායි මෙහෙම වෙලා තියෙන්නේ කියලා කෙලෙසේ කිවා දමන්න. ඒකයි ඇත්තටම වෙන්නේ කාරණා. හොඳයි. ඒක හරි වටිනා තැනක් අපේ ස්වාමීන් වහන්සේ පෙන්වුම් කරේ. ඇත්තටම මේකෙන් කියන්නේ සත්පුජ්‍යල භාවය නැති තැනක අපිට තියෙන කෙලෙසේ හින්දා අපිට සත්පුජ්‍යල භාවයකින් පේනවායි කියන අවස්ථාව නේද අපේ ස්වාමීන්? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. හොඳයි. තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ සම්බන්ධව අහන්න. මේක තමයි ඔබට මේ කමටහන සම්බන්ධව විසඳ ගන්න තියෙන අවස්ථාව. ඒකින්ද මොනවා හරි යම්කිසි හරි ගැටලුවක් තියෙනවා නම් මේ අපි ස්වාමීන් වහන්සේගෙන් ඒක निराකරණය කරගන්න. මොකද එතකොට තමයි මේ භාවනා පහසුවෙන් වඩන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබට ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ත්වන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කිව්වාගේ දැන් ධාතු මනසිකාරය අපිට ත්‍රිලක්ෂණය අනුවත් විදර්ශනා කරන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එතකොට අනිත්‍ය කියලා ගත්තොත් ස්වාමීන් වහන්සේ සතර මහා ධාතුන් හේතුන් නිසා හටගෙන සතර මහා ධාතු කියන්නේ හැමතිය ක්ෂණයක් පාසා නැති වෙන නිසා ඒක එතකොට අනිත්‍යයි. දුක්ඛ ලක්ෂණ එතන තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? සංකත සංතාප විපරිණාම සහ පීඩන කියන නිසා හටගත් යමක් වේ නම් හේතු නැති වෙනකොට ඒ දේ නිරුද්ධ වෙනවා නම් ඒ තුලම අනිවාර්යයෙන්ම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියන කාරණේ පැහැදිලිව පෙන්නනවා. එතකොට ස්වාමීන් වහන්සේ අනිත්‍යයි දුක්ඛයි නම් අත් වශයෙන්ම අනිත්‍ය දුක්ඛ දේ මගේ ආත්මය කියලා ගන්න බෑනේ. එතනම අනාත්මයි කියලා අපිට වටහා ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ත්‍රිලක්ෂණය අනුව ලක්ෂණ තුනක් විදිහට ওই කාරණා තුන පෙන්වුවට ওই කාරණා තුනම එක අවබෝධයකින් ලබන කාරණාවක් වෙනවා. කෙනෙකුට අනිත්‍ය වශයෙන් පේන්න පුළුවන්, කෙනෙකුට දුක වශයෙන් පේන්න පුළුවන්, කෙනෙකුට අනාත්ම වශයෙන් පේන්න පුළුවන්.
ඒ පෙනිලා තියෙන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ හේතුඵල න්‍යාය දර්ශනීයට නුවණ තිබ්බහම තමයි ඔය කියන ලක්ෂණ තුනම පේන්න පටන් ගන්නේ. එහෙමයි හඳුනන්නේ. ඒතකොට අපිට එතනදී අනාත්ම తත්වය හොඳටම පැහැදිලි වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඒක සත්පුද්ගල භාවයක් එතන නැහැ කියලා. ඔව්. එහෙමයි හඳුනන්නේ. තේරුම් ගන්නයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් උදාහරණයක් විදිහට දැන් මම හිතන්නේ මේක භාවනාවට ගොඩක්ම සම්බන්ධයි කියලා. ඒ වුණත් දැන් අර කලින් ගත්ත උදාහරණයට අනුව අපේ ඉස්සරහට මොකක් හරි අර කලින් උදාහරණයක් ගත්තොත් අප මේ මොනවාද අඹ ගෙඩියක් තියෙනවා නම් අපේ ඇස් දෙක ගැටෙන ගාම අපි අතීත සංඥාවන් එක ඇත්තටම හඳුනාගන්නේ. ඒ හඳුනාගත්තා වුණාට එතන ඒ පේන දේ ඇත්තටම අඹ ගෙඩියක් නොවෙන්න පුළුවන්. මම ඒකයි එතනින් අදහස් කරන්නේ ඒක ප්ලාස්ටික් අඹ ගෙඩියකුත් වෙන්න පුළුවන් කියලා. ඒතකොට ඒකෙන් ගොඩක් වෙලාවට කියවෙන්නේ සවනසර අතීත සංඥාව හරහා අපිට එන දැනීම සමහර වෙලාවට අපිව රවට්ටන්න පුළුවන් හැකියාවක් තියෙනව නේද ඒ හරහා. මොකද අපි එහෙම සම්බන්ධය ඒක තමයි. ඔව් පැහැදිලිවම නමුත් අර මම එතනදී අර කියන්න ගිය එක කායානුපස්සනාවට සම්බන්ධව කතා කරන්න කියන කාරණාවකින් පෙන්වන්න බැරි නිසා මොකද ඒක සංඥාවක් පැත්තකින් පෙන්වන්න ඕන නිසා ඒ කාරණාව අයිති වෙන්නේ කමඨාණක් විදියට අපිට බහලන්න වෙන්නේ මේ ධම්මානුපස්සනාව කරන තැනේදී තමයි අපිට ඒක බලන්න වෙන්නේ කියන කාරණේ මම පැහැදිලි කළේ. මොකද එතකොට අපිට කියන්නේ අඹගෙඩිය කෙරෙහි සත්පුද්ගල ආත්ම හැඟීමක් අපිට උපදින්නේ නැහැනේ. මොකද ඒ කියන්නේ අඹගෙඩිය පැත්තට නැඹුරු වෙලා අඹගෙඩිය කියන සත්වයේ පුද්ගලයක ආත්මයක් කියන තැනකින් ඉන්නේ නැහැ රූපේ පැත්තට නැඹුරු වෙලා. ඒ රූපේ මුල් කරගෙන ඒ උපදින සංඥාවට තමයි මම තමයි දැක්කේ මම තමයි බැලුවේ මම තමයි අඹගෙඩිය බැලුවේ මට තමයි අඹගෙඩියක් දැනුනේ කියන තැනකින් මම මගේ ආත්මය කියන ඒ කියන්නේ තණ්හා දිට්ඨි මාන වශයෙන් යෙදෙන්නේ නාම ධර්ම පැත්තට නැඹුරු වෙලා. ඒක තමයි ප්‍රකට වෙන්නේ. ඒ නිසා මම අර කිව්වේ නාම ධර්ම පැත්තෙන් තමයි ඒක විදර්ශනා කළ යුතු වෙන්නේ කියන කාරණා. ඒ කියන්නේ අඹගෙඩිය සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ කියලා කොච්චර බැලුවත් අපිට ඒක අඹගෙඩිය ඇත්තටම අඹගෙඩියක් වෙන්න උනත් ප්ලාස්ටික් වලින් හැදුන අඹගෙඩියක් වුණත් අපිට අඹගෙඩිය කෙරෙහි කොයිම වෙලාවකවත් ඒ පැත්තට නැඹුරු වෙලා සත්පුද්ගල ආත්ම භාවයක් පිටින්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලි නේද මාත්‍යට? එහෙමයි සොන්නස්. ඔව් ඒ නිසා මම අර ඒ අර්ථයම පැහැදිලි කරේ. හොඳයි. කොම් පින්සා ස්තෙරොන්ස්. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි හිතමු කෙනෙක් මේ ධාතු මනසිකාරය දිගින් දිගටම පුරුදු කරනවා. පුරුදු කරලා යාට මේ ශරීරයේ තියෙන ඔය දෙතිස් කුණපය සහ මේ 42ක් වූ ධාතු කොටස් හොඳට කෙනෙක් මේ විදිහට මේ සතර මහා ධාතුවට බහලා බලන්න පුරුදු වෙලා ඒ අර ආත්ම මේ සත්වයේ කුජලයේ කියන මේ බව විඳගන්න සුදුසු වෙනවා. එතකොට ඊට පස්සේද යාට වේදනානුපස්සනාවට වැඩිවීමට සුදුස්සෙක් වෙන්නේ. ඒකෙදි මෙහෙම කාරණයක් තියෙනවා කෙනාට ප්‍රකට වෙන ධර්මතාවයේ කුතනින්ද කියන එකයි මම අර කිව්ව එකයි චරිත නානත්වයේ අනුව තමයි මේ කියන කාරණේ තියෙන්නේ. ලකල් මහත්තයා අහපු ප්‍රශ්නේ තියෙන්නේ අඹගෙඩියේ ප්‍රශ්නේද? එතනදි කෙලින්ම සතර මහා ධාතු වශයෙන් කියන තැනකින් විදර්ශනා කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කෙනාට කෙලින්ම සංඥා මට්ටමින් අහු වෙන්නේ. ඒ කියන්නේ අතීත සංඥාවකින් නේද මම මේ අඹගෙඩිය කියලා සිහි කරලා තියෙන්නේ. අතීත සංඥාවකින් නේද මම මේක හඳුනගෙන තියෙන්නේ. කියන තැන හම්බ වෙනකොට මෙයාට යන්න වෙන්නේ කෙලින්ම ධම්මානුපස්සනාවට. ඒ වගේ ඒ කෙනාට දැන් සත්පුද්ගල ආත්ම වශයෙන් බැසගෙන තියෙන මට්ටම තියෙනවනේ. ඒ මට්ටම රූපයේ පැත්තට නම් බැසගෙන තියෙන්නේ සත්පුද්ගල ආත්ම වශයෙන් බැසගෙන තියෙන මට්ටම ප්‍රකට වෙලා තියෙන්නේ. එයාට කායානුපස්සනාව කළ යුතුයි. යම් කෙනෙකුට ආත්මී හැඟීම පහළ වෙලා තියෙන්නේ බැසගෙන තියෙන්නේ වේදනාව පැත්තට නම් ඒ කෙනා වේදනානුපස්සනාව කළ යුතුයි. නමුත් ගැටලුව තියෙන්නේ අපි කායානුපස්සනාව කරලා ඒකෙන් ලබන්න ඕන අවබෝධය ලබලා නැතුව වේදනානුපස්සනාව කරන්න යොමු වෙනකොට වේදනාවට නැවත කය ගැට ගැහිලා එනවා. ඒ කියන්නේ කකුලේ වේදනාවක් වෙන්න පුළුවන්, ඔළුවේ වේදනාවක් වෙන්න පුළුවන්, කොන්දේ වේදනාවක් වෙන්න පුළුවන්, දතේ වේදනාවක් වෙන්න පුළුවන්. මේ විදිහට වේදනාවට රූපෙ ගැට ගැහිලා එනවා.
එතකොට ආපහු රූපේ පැත්තට සත්පුද්ගල ආත්ම භාවයකින් තමයි මගේ දතේ කැක්කුමයි, මගේ කකුලේ කැක්කුමයි, මගේ අතේ කැක්කුමයි, මගේ කොන්දේ කැක්කුමයි කියලා ආපහු අර රූප ස්වභාව ටික මම මගේ කියන තැනකින් ආපහු අරගෙන තියෙනවා. එතකොට ආයෙත් මෙයාට කරන්න වෙනවා වේදනානුපස්සනාව පැත්තකින් තබලා ආපහු කායानुපස්සනාවට යන්න වෙනවා. මොකද වේදනාවට කය ගැට ගැහිලවක්වත් කයට වේදනාව ගැට ගැහිලවත් හම්බ වෙන්න බෑ. මොකද කියන්නේ වේදනාවට රූපේවත් රූපෙට වේදනාවක්වත් යට ගැහෙන්න බෑ. මොකද වේදනාවට හේතුව ස්පර්ශය නිසා උපදින එක, රූපයට හේතුව සතර මහා ධාතු කියන තැනකින්. ඒ නිසා මේ ධර්මතා දෙකක්. මොකද නාම ධර්මයක් සහ රූප ධර්මයක්. මොකද රූප ධර්මයේ නාම ධර්මයට ගැට ගහලා නාම ධර්මයේ රූප ධර්මයට ගැට ගහලා මේ දෙක එකට ගැට ගහලා ගත් එකම තමයි අපේ තියෙන දෝෂේ, ආශ්‍රවේ. අපි දැන් භාවනා කරන්න ගිහිල්ලා වේදනානුපස්සනාව විශේෂණය කරලා වඩන්න ගියපු ගමන් ආපහු කරලා තියෙන්නේ ආපහුවර උපන්න ආශ්‍රවයේම තව දුරටත් වැඩි කරන එකම කරලා තියෙනවා. ඒ කියන්නේ වේදනාව කියන එක ස්පර්ශය නිසා උපදින වේදනාව කියන තැනකින් ප්‍රකට නොවි අපි මේ වේදනාව කයට බහාලලා ගත්තොත් ආපහු වේදනාව කයට ගැට ගන්නවා කියන්නේ නාම ධර්මයේ රූප ධර්මයට ආයෙත් ගැට ගන්නවා. එතකොට ආයෙත් සත්පුද්ගල ආත්ම භාවයේ තව විදියකින් උපදින්න හේතු සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒකයි ඒකෙදි පැහැදිලි කරන්නේ කායානුපස්සනාවෙන් හොඳට අවබෝධයක් ලබලා වේදනානුපස්සනාවට ආවොත් කෙනෙකුට වේදනාව නැවත රූපෙට ගැට නොගහ බලන්න පුළුවන් මට්ටම හම්බ වෙනවා කියන තැනකින් පෙන්වන්නේ ඒ නිසා. සාදු 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 බොහොම වැදගත් කාරණාවක් ඔබ වහන්සේ අපේ කල්යාණ මිත්‍රයන්ට පෙන්වුම් කරලා තියෙන්නේ. ඒක ඇත්තටම ඒ විදිහටම බලන එක නැත්තම් අනිවාර්යයෙන්ම රූපයට ගැට ගැහෙනවම තමයි කෙනෙක් වේදනාව. කියන්නේ අලුත් ආශ්‍රවයක් උපද්දනවා. මහත් يعني උපන් ආශ්‍රව දුරු වීම පිණිසත් ඒ කියන්නේ නූපන් ආශ්‍රව නූපදින විදිහටත් අපි කටයුතු කළ යුතුයි. ඒකට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒ කියන්නේ උපන් ආශ්‍රවයක් තියෙනවා නම් ඒක ගෙවෙන්නත් ඕනේ. හැබැයි අලුතින් අලුත් ආශ්‍රවයක් උපදින්නත් බැරි වෙනවා. ඔකනේ යෝනිසෝ මනසිකාරය තුල පැහැදිලිවම පෙන්නන්නේ. අපි එතකොට යෝනිසෝ මනසිකාරයකින් නම් භාවනා ප්‍රඥාවක් ඇති වෙන විදිහට නම් කටයුතු කරන්නේ වේදනානුපස්සනාව වඩනකොට උපන් ආශ්‍රවය දුරු කරන්න හදලා නූපන් ආශ්‍රවයක් ආය අලුතින් උපද්දවනවා නම් අර කියන න්‍යාය වෙනස් වෙනවා. ධර්මතාවයට වැඩ කරලා නැහැ එතකොට. හොඳින්ම පැහැදිලි අපේ ස්වාමීන් වහන්සේ. හොඳයි කල්යාණ මිත්‍රයනි ඔබතුමාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනට යොමු කරන්න. සුරත් මහත්තයා ඔබතුමාට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද මේ සම්බන්ධව? එහෙමනම් යොමු කරන්න අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ දැන් අපි ධාතු මනසිකාරය යෙදෙනකොට අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ අරමුණ ඝණය බිඳලා බලන්නනේ. මේ ඒකේ තියෙන ධාතු ස්වභාවය තේරුම් ගන්න. එතකොට අපි ඝණය සමූහ සන්තතික ආදී වශයෙන් මේ ඝණය බිඳිනවා. මේ ඝණය බිඳින්න මට හිතෙන විදිහට දැන් අපිට අර අපි දැන් සාමාන්‍යයෙන් අද ජීවත් වෙන අපි හැමෝම යම් කිසි විදිහකට මේක අර විද්‍යාත්මක ලෝකයක අපි දැන් ජීවත් වෙන නිසා විද්‍යාවෙන් මේකේ තියෙන යථාර්ථය හැමෝම වගේ දන්නවනේ. දැන් සෑම දෙයක්ම අර මේ විදිහ අංශු මට්ටමකින් හැදිලා තියෙන්නේ කියන කාරණය ඒක යටිහිතේ තියෙනවා අපි ඝණය බිඳින්න යනකොට. ඉතින් ඒක නිසා දැන් අපිට ඒකේ අර විද්‍යාත්මකව උපකරණ පැත්තෙන් ඒක ලෝකේ හොයාගෙන තියෙන සත්‍යයක් නිසා සම්මුති වශයෙන් ඒක නිසා අපි නිසැකවම සැක නැතුවම මේතන මේ ධාතු ස්වභාවයක් තියෙනවායි කියන එක අපි ගන්නවා. නමුත් මට හිතෙනවා දැන් මේ දැනුමක් නොතිබිච්ච අතීතයේ ජීවත් වෙච්ච මේ භාවනා යෝගීන් දැන් භාග්‍යවතුන් වහන්සේ දැන් මේක තමන්ගේ බුදු නුවණින් දැකලානේ මේ දේශනා කරේ. ඊට අමතරව මම හිතන්නේ සමත භාවනා කරපු ඒ වගේ යෝගීන් තමන්ගේ අභිඥා බලයෙන් මේ වගේ දේවල් දකින්න ඇති. නමුත් මේ සාමාන්‍ය භාවනා කරපු ශ්‍රද්ධාවන්තයා ඒක තනිකරම මේ කාරණේ අර ශ්‍රද්ධාවෙන් සහ දල වශයෙන් අර දැන් ලෝකේ ඕනම දෙයක් දැන් දි รา පත් වෙනවා. අන්න ඒ වගේ තැනකින් අරගෙන මේ කාරණේ ග්‍රහණය කරගන්න ඇති කියලා මට හිතෙනවා. මම හිතන්නේ එහෙම ඒ විදිහටද මේ කාරණේ වුන් එදා මේ මානසිකාර කරන්නේ ඇද්ද කියලා මට හිතෙනවා. ඒ ගැන ඔබ වහන්සේට මොකක් හරි අදහසක් තියෙනවද කාර්මිකව?
ඒකෙදි මම මෙහෙම අදහසක් ඔබතුමාට මතක් කරන්නම්. ඔබතුමාගේ කියන අදහසේ යම් සත්‍යතාවයක් තියෙයි. මොකද අද වර්තමානයේ අපි භෞතිකමය පැත්තෙන් භෞතික ඒ කියන්නේ භෞතික විද්‍යාවත් එක්ක අද පරීක්ෂණයන් කරලා විශාල වශයෙන් හොයාගත්ත යම් දැනුම් කොටසක් තියෙයි. නමුත් අපි දැන් හිතුවොත් දැනට අවුරුදු 200කට 300කට වැඩි වුණොත් අවුරුදු 400ක් 500ක් අතීතයට දැම්මොත් ඒ කාලය තුල තමයි මේ භෞතික විද්‍යාවේ මහ විශාල දියුණුවක් වෙලා. අපි මේ අද කතා කරන ක්වොන්ටම් තැන දක්වාම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පරමාණු පිළිබඳව කතා කරන තැන දක්වාම. නමුත් අවුරුදු 400කට 500කට එහා ගත්තාම ඊට එහා කාලය තුල ගත්තාම මේ ශරීරයන් පිළිබඳව ඒ කියන්නේ නවීන වෛද්‍ය විද්‍යාව දියුණු වෙන්නටත් පෙර අපේ බටහිර ඒ කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වෙන්න පෙර අතුව මේ ආයුර්වේද එහෙම නැත්නම් දේශීය ක්‍රමවේදයන් තුල අවුරුදු දහස් ගණනකට එහා මේ ඔපරේෂන් කරන කාරණා පවා කරලා තියෙනවා. එතකොට ඒ අය දැනුවත් වෙලා තියෙනවා මේ ශරීරයේ තියෙන කොටස් ආධ්‍යාත්මික කියන්නේ අභ්‍යන්තර මට්ටමේ තියෙන කොටස් පිළිබඳව පවා ඒ අයගේ මනා දැනුමක් අවබෝධයක් තිබිලා තියෙනවා. මොකද එහෙම නැතිනම් ඒ කියන්නේ හොඳටම සිද්ධියක් පෙන්වන්න පුළුවන් ඔය මිහින්තලේ කැණීම් වලින් හම්බ වෙලා තියෙනවා ඒ මිහින්තලේ ආරෝග්‍ය ශාලාවක් විදියට තිබිච්ච ඒ කැණීම් වල හම්බ වෙලා තියෙනවා අද වර්තමානයේ භාවිතා කරන අර මේ ඔපරේෂන් වලට පාවිච්චි කරන මේ ආයුධ ටික ඒ කියන්නේ ඒ තියුණු ආයුධ ටික අතීතයේ අවුරුදු දැනට 2300කට පමණ අතීතයක් තියෙන මේ ඒ මට්ටමේදී හම්බ වෙලා තියෙනවා. එතකොට දැන් තාක්ෂණය අද අපි දියුණුවයි කියලා කතා කරනවා අද අපි මේ භාවිතා කරන තාක්ෂණයත් එක්ක. හැබැයි අතීතයත් යම් මට්ටමක තාක්ෂණයක දියුණුවක් තිබිලා තියෙනවා. එතකොට ඒ මට්ටමේ වෙන්න පුළුවන් ගවේෂණ මට්ටමින් වෙන්න පුළුවන් ආධ්‍යාත්මික මට්ටමේ හිත දියුණු කරලා වෙන්න පුළුවන් භාවනා යෝගින් විදිහට ධ්‍යාන උපදවගෙන වෙන්න පුළුවන් යම් ආකාරයක අතීතෙත් මේ වගේම මට්ටමකට වඩා මං හිතනවා දියුණු කරපු මානසික මට්ටම් සහ භෞතිකමය වශයෙන් දැනුම් පරාසයන් විශාල වශයෙන් තිබිලා තියෙනවා කියන කාරණාව ගන්න පුළුවන්. මොකද මේක ඒ කියන්නේ නුවණ ඇති කෙනෙකුටමයි මේ ධහම කියලා පෙන්වන්නේ නිසා. ඒ කියන්නේ යම් නුවණක් තියෙන්නට ඕනේ. යම් ගවේෂණාත්මකව කටයුතු කරන්න පුළුවන් නුවණක් තියෙන කෙනෙකුටමයි මේ කියන කාරණේ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබතුමා කිව්ව විදිහට අද වර්තමානයේ අපිට ගොඩාක් මේක සාධකයක් විදිහට පහසුවක් වෙලා තියෙනවා. විද්‍යාත්මකව පෙන්වන ක්‍රමවේදය තුල අපිට පෙන්වනවානේ මේ හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි මෙන්න මේ ස්වභාව ලක්ෂණයකින් යුක්තයි කියන කාරණාව අපිට අවබෝධ කර ගැනීමට හරි පහසුවක් තියෙනවා. හැබැයි මම ඒකට පුංචි අදහසක් ඉදිරිපත් කරන්නම්. අපි හිතමුකෝ පරමාණු හොයාගත්ත වෙන්න පුළුවන් යම් මේ කියන පදාර්ථයන් පිළිබඳව යම් දාර්ශනික මත ඉදිරිපත් කරපු යම් විද්‍යාඥයෙක් ඉන්නවා නම් ඒ කෙනාට සත්පුද්ගල ආත්මභාවයකින් තොර වෙච්ච අනාත්මී වූ ධර්මතා ටිකක් අනාත්මී වූ රූපයක් මේ තියෙන්නේ කියන තැනකින් අවබෝධතාවයකට ඇවිල්ලා ඒ අය මාර්ගඵල ලැබුවා කියන තැනකින් කතා කරන්නට අවස්ථාවක් අපිට හම්බ වෙලා නැත්තේ ඒ අය මේ හැදිලා තියෙන්නේ මේ වගේ නේද කියලා අඳුනගත්තට සත්පුද්ගල ආත්ම වශයෙන් හිතපු කෙලෙසේ හෙල්ලිලාවක් නැහැ. අපි හිතමුකෝ උදාහරණයකට පෝස්ට්මෝටම් එකක් කරන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් ඒ කියන්නේ බුදුදහමක් පිළිබඳව අල්ප මාත්‍රයකවත් දැනුමක් නැති කෙනෙක් මේ ශරීරයේ කෑලි වලට කපලා කොටස් වල මේ කොටස් කියලා වෙන් කරලා අරගෙන ඒකේ නා සමහරවිට heart attack එකක් නිසා නැති වෙලා තියෙන්නේ. එහෙම නැතිනම් කැන්සර් එකක් හැදිලා එහෙම නැතිනම් liver එකේ ප්‍රශ්නයක් මොකක් හරි යම් තැනක මොකක් හරි ගැටලුවක් කියලා ඒකේ නා වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂණාත්මකව එයා කපලා කොටලා මේ කෑලි ටික වෙන් කරලා මේ තැන තමයි මේ විදිහට තියෙන්නේ මෙතනයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ කියලා මරණයට හේතුව මෙන්න මේකයි කියලා නිර්ණයකට එනවා. එතකොට ඒක නා හොඳටම දන්නවා මේ ශරීරය කියලා කියන්නේ මිනිස්සෙක් කියලා කියන්නේ මෙන්න මෙහෙම කෑලි ටිකක මේ වගේ මස් පොඩක එකතුවක් මේ තියෙන්නේ කියන එක එයා හොඳටම දන්නවා. හැබැයි ඒ දන්නවා වුණාට ඔය කොටස් දිහා බලන්නෙත් මේ මිනිස්සෙකුගේ වකුගඩුව, මිනිස්සෙකුගේ අක්මාව, මිනිස්සෙකුගේ හදවත, මිනිස්සෙකුගේ මොළය කියන තැනකින් සත්පුද්ගල ආත්ම හැඟීමෙන්ම මේක දිහා බලනවා මිසක් මේ කොටස් ටිකකින් හැදුන තැනකට කෙලෙසේකුනේ මේ සත්පුද්ගල හැඟීම ඇති වුනේ කියන තැනකින් මේ දර්ශනයක කියන්නේ බුදුදහමේ පෙන්වන ඥාන දර්ශනයක් ඇතුව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා එයා කොච්චර පෝස්ට්මෝටම් කළත් ඒ කියන්නේ මිනි 1000ක් 3000ක් කපලා බැලුවත් දසදහසක් කපලා බැලුවත් එයාට සත්පුද්ගල ආත්ම භාවයේ ගෙවෙන්නේ නැහැ මිනියක් කැපුවා කියන තැනකින්. මේ කොටස් පරමාණු වශයෙන් කොච්චර වෙන් කර බැලුවත් ඒ කෙනාට සත්පුද්ගල ආත්ම භාවයෙන් ගන්නා වූ කෙලෙස්ේ හිඳින්නේ නැහැ. මේ පැත්තේ භෞතික මේ පැත්තේ කොච්චර බැලුවත්. එහෙනම් අපි දැනගත යුතුයි අපි මේක කරන්නේ මෙන්න මේ කෙලෙස්ේ ගෙවා දමන්න කියන නුවණක් ඇතුවමයි මේ වැඩේ කළ යුතු වෙන්නේ. ඉතින්
එදා අතීතයේත් මේ කියන නුවණ ලැබුණාට පස්සේ තමයි ඒ කෙනාට කරන්න පුළුවන් මට්ටමින් යම් මට්ටමක මේ පදාර්ථය කියන්නේ මොකක්ද එහෙම නැතිනම් මේ හැදිලා තියෙන මූල ධාතු මොනවද මේවා කොයි විදිහටද පවතින්නේ කියන කාරණාවක් පිළිබඳව ගවේෂණය කරලා තියෙන්නේ. එතකොට තවත් ඔතෙන්ටම කාරණයක් මම එකතු කරන්නම්. ඒ තමයි අපිට හම්බ වෙනවා මේ එක අකිරියවාදයේ මට මතක හැටියට එක මිත්‍යා දිට්ඨි මතවාදයක් ඉදිරිපත් කරනවා. සතර මහා ධාතුව හරහා ගියා කියලා ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා අහන. ඒ කියන්නේ කඩුවකින් බෙල්ලක් කපලා දාපුවම සතර මහා ධාතුව කියන්නේ බෙල්ලක් සතර මහා ධාතුව, කඩුව කියන්නේ සතර මහා ධාතුව, සතර මහා ධාතුවක් කරහා ගමන් කරා කියන එකක් කොහොමද ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ කියන තැනකින් කතා කරනවා. නමුත් ඒ කතා කරන එකේ අපිට හිතෙන්න පුළුවන් ඇත්තනේ ඉතින් සතර මහා ධාතුවනේ කඩුව කියන්නේ, බෙල්ල කියන්නේ සතර මහා ධාතුවනේ. හැබැයි මේ සතර මහා ධාතුව කරහා ගියාට ප්‍රාණඝාතයක් වෙන්නේ නෑ තමයි. හැබැයි සතර මහා ධාතුව හරහා යවන්නට අවශ්‍ය වෙන්නේ ප්‍රාණඝාතය කිරීමේ චේතනාව මත නම් බෙල්ලක් කපන්නේ මිනිස්සෙක් මරන්න කියන තැනකින්. එහෙම නැතුව කෙහෙල් ගහක් කපනවා කියන චේතනාවකින් මිනිස්සෙක් මරනවා කියන තැනකට කටයුතු කරන්නේ නැහැනේ. ඒ නිසා මිනිස්සෙක් මරනවා කියන චේතනාව ඇති වෙනකොටම සත්වයෙක් කියලා හඳුනා ගන්න ඕනේ. මැරීමේ චේතනාව පහළ වෙන්න ඕනේ කියන මේ කාරණා සම්පූර්ණ වෙනකොට සත්පුද්ගල ආත්මභාවය මේකට ආදේශ කරලා බලලා ඉවරයි. එතකොට ඒ කෙලෙසයත් එක්ක නිසා තමයි අකුසලයන් රැස් වෙනවා කියන කාරණේ වෙන්නේ. ඉතින් ඒ නිසා එදත් මේ සතර මහා ධාතුව හරහා සතර මහා ධාතුවක් කියොත් අකුසලයක් වෙන්නේ නැහැ කියන මතවාදයේ තර්කය දිට්ඨිය ඉදිරිපත් කරන්න ඒ අය තුළ යම් මට්ටමක දැනුමක් අවබෝධයක් තිබිලා තියෙනවා සතර මහා ධාතුව වශයෙන් දකින්න. ස්වාමීන් වහන්සේ ඒකටම දැන් එකතු කරනවා ස්වාමීන් වහන්සේ. දැන් විද්‍යාවේ තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ක්ලේශය කියන එක ස්වාමීන් වහන්සේ අන්වීක්ෂයක් හරි මොකක් හරි දෙයක් කරා ගිල්ලා රූපයක් ගන්න බෑනේ. ඉතින් ඒව අපිට විද්‍යාව හරහා අහුවෙන්නේ අපිට ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලින්ම තමයි අපිට අවබෝධ කරගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම මේ වැඩපිළිවෙල සද්ධා මූලිකව යන්න ඕන වැඩපිළිවෙලක් කියන්නේ ඒකයි. ඒ කියන්නේ ශාසනයට ඇතුල් වෙන්න තියෙන මූලිකම කාරණේ මූලිකම සුදුසුකම තමයි ශ්‍රද්ධාව තිබිය යුතු වෙන්නේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඒකටම තවත් දෙයක් එක්ක කරොතින් දැන් ස්වාමීන් වහන්සේ කියනවා කෙලෙස් නිසා තමයි අපිට එහෙම වෙන්නේ කියලා. ඒ කියන්නේ අවිද්‍යාව පැත්තෙන් ගත්තොතින් ඒ පටිච්ච සමුප්පාද චක්‍රයට නේද අපි ආපහු වැටෙන්නේ මෙතනදී ස්වාමීන් වහන්සේ? ඔව් කෙලෙස්ය කියලා කිව්වේ එතනදී ඇත්තටම තණ්හාව නිසානේ. ඒ කියන්නේ තණ්හා මූලිකව කටයුතු වෙනකොට තමයි දුකට හේතුවත් දුකේ නැතිවීමත් දුකේ නැති කරන ප්‍රතිපදාවත් කියන මේ චතුරාර්ය සත්‍ය නොදන්නකමටනේ අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ආයෙත් අපි වැටලා තියෙන අවිද්‍යාව මූලික ක්‍රමවේදයටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි පඨවි ආපෝ තේජෝ වායු නැත්නම් අපි ධාතු විදියට මානසිකාරය කරද්දී කායानुපස්සනාවේදී රූප නිමිත්ත අරගෙන දැන් ගොඩක් දෙනෙක් කරන්නේ රූපය තුලින් මේක බලනවා. රූපය තුල ධාතු කඩන්න බලනවා. ඒ දේද නැත්නම් ධාතු බැලීමම රූපය මේ අනිත්‍ය ලක්ෂණය මතුවීම කියන තැන සංකත ලක්ෂණය මතුවීම කියන දේමද එතකොට එතනදී රූපයක් මුණ ගැහෙන්නේ නැහැනේ අනිත්‍ය සම්මර්ෂණයේදී අපිට හේතු පැහැදිලිව වෙන් වෙනවා එතන සංකත භාවය මතුවෙනවා එතකොට එතන පඨවි ආපෝ තේජෝ වායු විදියට වෙන් කරලා හරි එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විදියට හරි වෙන් වෙලා හඳුනා ගැනීමමද අනිත්‍ය සම්මර්ෂණය කියන්නේ. ඔව් මෙතනදී මම පැහැදිලිවම ඉලක්ක කරලා කාරණයක් මතක් කරන්න මේක හැමදෙනාගේම දැන ගැනීම පිණිස මතක් කරන කාරණයක් අපි කොයිම වෙලාවකවත් භාවනාවේදී ඉලක්ක කරන්නේ නැහැ රූපේ නැහැ කියලා ඔප්පු කරන්න. වේදනාව නැහැ කියලා ඔප්පු කරන්න. සංඥාව සංකාරය විඥානය නැහැ කියලා ඔප්පු කරන්න නෙමෙයි අපි හදන්නේ. රූපේ නම් රූප ස්වභාවය මෙන්න මේ විදිහයි කියලා යථා ස්වභාවය පැහැදිලි කරන්නයි අපි භාවනා කරන්නේ. වේදනාව කියන තැනකින් වේදනාවේ ස්වභාවය මෙන්න මේ විදිහයි කියලා පැහැදිලි කරගන්නයි කටයුතු කරන්නේ. මේ විදිහට මේ සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ යථා ස්වභාවය මෙන්න මේ විදිහයි කියලා පැහැදිලි කරන්නේ. ඒක හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථය පෙන්වන්න මිසක් කොයිම වෙලාවකවත් අපේ ඉලක්කය ඉලක්ක කරගන්න එපා රූපයක් නැහැ කියන තැනකට ඔප්පු කරන්න. රූපයක් නැහැ කියන තැනකටවත් රූපයක් තියෙනවා කියන තැනකටවත් නෙමෙයි. රූපේ පවතිනවා නම් රූප ස්වභාවය මෙන්න මේ විදියයි. වේදනාව පවතිනවා නම් ස්පර්ශ නිසා වේදනාව උපදිනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධයකටපත් වෙනවා කියන කාරණේ පෙන්නන ගමන් ඒ ස්වභාවයෙන් යුක්ත වූ රූපය තුල වෙන්න පුළුවන්, වේදනාව තුල වෙන්න පුළුවන්, සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ තුල
සත්ව පුද්ගල ආත්ම වශයෙන් හැසිරුණා නම් අපි කටයුතු කළා නම් ගනුදෙනු කළා නම් ඒ කරපු හැසිරීම කටයුතු කිරීම ඒ ගනුදෙනු කිරීම කෙලෙසේකින්ම සිද්ධ වෙච්ච කාරණයක් කියන තැනකින් ස්කන්ධ ටික වෙනමත් කෙලෙස් ටික වෙනමත් වෙන් කරගන්නයි මේ ක්‍රියාවලිය කරන්නේ. කෙලෙස් ටික වෙන් කරගත්තට පස්සේ ස්කන්ධයාගේ ඇත්තටම නුවණට ස්කන්ධයාගේ ඇත්ත පෙන්නලා කෙලෙස් ටිකේ තියෙන ස්වභාවය අඳුනගෙන අවබෝධ කරගෙන කෙලෙස් ටික ගෙවා දැමීමේ ප්‍රතිපදා වැඩපිළිවෙලක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මොකද ක්ලේශ පරිනිර්වාණයනේ නිවන කියලා කිව්වේ. ස්කන්ධ පරිනිර්වාණයක නිවනක් අපිට හම්බ වෙන්නේ ක්ලේශ පරිනිර්වාණයකින් පස්සේ. ඒ නිසා රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ ස්කන්ධ පරිනිර්වාණයකින් නෙමෙයි ක්ලේශ පරිනිර්වාණයකින්. අපිට ප්‍රතිපදාව පෙන්වලා තියෙන්නේ ස්කන්ධ පරිනිර්වාණයක් සඳහා නෙමෙයි ක්ලේශ පරිනිර්වාණයක් සඳහා. ඒ ඔය කියන උත්තරය ඇතුලේ ඔබතුමියට මම හිතන්නේ මේ ප්‍රශ්නට උත්තරේ හම්බෙලා ඇති. එහෙමයි ස්වාමීනි බොහොම තෙරුවන් සරණයි. ඒ වගේම මට තව දෙයක් තියෙනවා. දැන් අපි අසෘතවත් ආර්ය ශ්‍රාවකයා අසෘතවත් පු탁ජනයා කියනවා. ඒතකොට අසෘතවත් පු탁ජන මට්ටමේ බෞද්ධයෙක් හිටියොත් බෞද්ධයෙක් නොවන කෙනෙක් හිටියත් එයාට මේ ධර්මතාවයේ පැහැදීමක් තියෙනවා නම් දැන් ඔබ වහන්සේ කිව්වා අක්මාව ආමාශය කියලා මේවා කඩලා බිඳලා බලද්දි මෙයාට රූපයක් අහුවෙන්නේ නැති වුණොත් ඒ වගේ තැනදී මෙයා ඒ පැහැදීමම ශ්‍රද්ධාව කියලා ගන්න බැරිද ස්වාමීන් වහන්සේ? ආපහු මේ ප්‍රශ්න පොඩක් අහන්න ඔබතුමී. දැන් අපි රූපය කඩලා බිඳලා බලනකොට ඒ රූපයේ අක්මාව ආමාශය කියලා මේ ධර්මතාවය නොදන්න කෙනෙක් වුණත් එතන පුද්ගල භාවයක් හමු වෙන්නේ නැත්නම් එයාට මේකට දුකක් උපදිනවා නම් මේ වගේ අනිච්ච ස්වභාවයක් එයාට අනිච්ච කිව්වට ඒක මේ ඒ අර්ථයෙන්ම නොදැනුණත් එයාට මේකේ අනිච්ච භාවය මේකේ විපරිණාමයක් එයාට පේනවා නම් එතනදී පැහැදීමම ශ්‍රද්ධාව නෙමෙයිද කියන එකයි මම අහන්නේ ඔබ. එතන මම කියන්නම් එතන මගේ පොඩි ප්‍රශ්නයක් එනවා මට ඒකේ කලින් කියපු එකත් මට මේ ප්‍රශ්නේ ආපු නිසා මම ආයසරයක් අහුවේ ඒකයි. එතන දැන් මේ ධර්මයේ පිළිබඳව කාරණාවක් දන්නේ නැතුව ඒ කෙනාට මේ කොටස් වශයෙන් බලලා මේ කැලේ ටික වෙන් කරලා මේව කරනකොට සත්පුද්ගල ආත්ම වශයෙන් හැඟීමක් නූපදින්නේ මොන කාරණාවක් නිසාද කියලා මම අහුවේ. දැන් එයාට ඒක මේ එයාට දුකක් ඉපදෙනවනේ. දැන් ඒතකොට පුද්ගල භාවයක් හමු නොවෙනවා නම් එයාට අපි කියන විදිහට පැනවීම එයාට නැති වෙන්න පුළුවන්. හැබැයි එයාගේ අභ්‍යන්තරයෙන් එයාට සම්මාර්ෂණයක් යෙදුනොත් මෙතනදී මේ වගේ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. මෙතනදී පුද්ගලයෙක් කියලා ගන්න බැහැනේ. මේ කොටස් විදිහට තියෙන කොටස් ටික එකතු වීමක්මයි සතෙක් කියලා එයාට පැනවීමක් ඒක සම්මාදිට්ඨි මට්ටමක් ආවොත් එතන ඒ දැනීමම ශ්‍රද්ධාව නෙමෙයිද කියන එකයි. ඒ දැනීම උපදින්නට නම් අනිවාර්යයෙන් මේක නා ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් විය යුතුමයි. අශ්‍රුතවත් කෙනෙකුට ඒ දැනීම එන්න ක්‍රමවේදයක් නැහැ. මොකද එහෙම එනවා නම් එහෙම එන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ තනියම Taman ධර්මය අවබෝධ කරගන්නෙක් බවට පත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒ එක්ක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමක් විය යුතුමයි. ශ්‍රාවක සංඝයා එහෙම නැතිනම් ශ්‍රාවක මහා ඒ කියන්නේ ශ්‍රාවකයෙක් විදිහට යනවා නම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න දර්ශනීය පිළිබඳ වූ පණිවිඩය මේ ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් විදිහට ඒ කියන්නේ සුතමේ ඥාණයෙන් අහලා දැනගත්ත විදිහට නුවණ මෙහෙවවුවොත් විතරමයි ඔය කියන පරිසරයේ හම්බ වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිනම් සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන තැනකින් හිතනවා කියන තැනකටත් එයාට එන්නේ මේ කියන දර්ශනයෙන් යුක්ත ධර්මතාවයකින් අවබෝධයකට යන සුත්තමේ ඥානයකින් ලබා ගත්තා වූ නුවණකට නෙමෙයි. ඒක න සත්වයක් ඉන්න තැනක සතෙක් නැහැ කියලා හිතන්න පුරුදු වෙච්ච කාරණාවක් මිස. ඒ කියන්නේ සතෙකුට සාපේක්ෂව සතෙක් නැහැ කියලා හිතන්න හදපු එකක් මිස සත්පුද්ගල භාවයකින් තොර වූ අනාත්ම වූ සිද්ධියක් කියන තැනකට සද්ධාවකින්වත් ඒ කෙනාට නුවණක් උපදව ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ සුතමේ ඥානයක් නැතිනම්. එහෙමයි ස්වාමී. මොකද එහෙම උපදින්න හේතුවක් නැහැ. මොකද ඒ කෙනාට ශ්‍රද්ධාව කියලා කියන කාරණාවට එනකොටම බුද්ධ ආදී අටතැන් කෙරෙහි සැකේ දුරු වෙනවා කියන කාරණාවකට එන්න වෙනවා. එතකොට එයාට පටිච්චසමුප්පාදයේ පිළිබඳව ඊළඟට මේ පුබ්බන්තේ ඒකාංකති අපරන්තේ ඒකාංකති පුබ්බන්ත අපරන්තේ ඒකාංකති ඊළඟට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව මේ කියන සැක සංකා ටික දුරු වෙන මට්ටමකින් ඇති වෙන ශ්‍රද්ධාවක්ම විය යුතුයිනේ. එහෙමයි ස්වාමී. මොකද නැත්තම් අපි හිතමුකෝ يعني ජීව විද්‍යාත්මක පැත්තෙන් පරීක්ෂණය කරන යම් පරීක්ෂකයෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේ කෑලි ටික කපලා ගොඩ කරපුවම මස් ටිකක්ම හම්බ වෙනවා මිසක සතෙක් පුද්ගලයෙක් කෝ කියලා හොයන්න සත්‍යයක් මෙතන ඉන්න සත්‍යයකෝ කියලා හොයන්න මේ කපලා සතා හෙව්වට සතෙක් හම්බ වෙන්නේ නැති මස් ටිකක් හම්බ වෙයි. හැබැයි එයාට සංඥාවක් හිටිනවා ඒ සතාගේ මස් ටික කියන තැනකින් එනවා මිසක මස් ටිකේ සතෙක් නෑ කියලා වෙන තැනකට එයි. හැබැයි ඒ සතා මස් කරාට පස්සේ
මස් ටිකේ සතෙක් හම්බ වෙන්නේ නැති වෙයි. හැබැයි මස් කරනකන් ඒ කෙනාට සතෙක් ඉන්නවා. ඒ නිසා යාට සතාගේ මස් ටික කියන තැනකින් හම්බ වෙනවා මිසක සතා නැති වුණත් සතාගේ මස් කියන තැනකින් හරි සත්පුද්ගල හැඟීම උපදිනවා. ස්වාමීන් බොහොම පිං තෙරුවන් සරණයි. මොකද අර දර්ශනීය අහලා දැනගත්තේ නැතිනම් ඔය කියන තැනට නුවණක් පිටින්න කොහෙත්ම හේතුවක් නැහැ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒ මහත්මිය අමර මහත්මියව ප්‍රශ්න විදිහට ඒකට දැන් කතෝලික බැතිමතෙක් උනත් ඔය හරහා බුදු කෙනෙක්ගේ ශ්‍රද්ධාවක් නැතුව ඔය ආબોධය පහළ වෙන්න පුළුවන් නේ. එහෙනම් එතකොට බුදු කෙනෙක්ගේ අවස්ථාවකට ඕන වෙන්නේ නැති වෙනවනේ එතකොට නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනව නේද? නේද මම ඒකම තමයි මම මුලින් කිව්වේ මහත්තයා. අර දැන් සතර මහා ධාතුව හරහා ගියාම කොහෙද සත්‍යයක් මරන්නේ කොහෙද ප්‍රාණඝාතයක් වෙන්නේ කියන තැන ඉදිරිපත් කරනවනේ තර්කේ. දැන් මේ බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ. එතකොට ඒ මතේ ඉදිරිපත් කරන තැන හිතන්නකො බලලා සතෙක් පුද්ගලයෙක් නෑ මෙතන සතර මහා ධාතු ටිකක් තියෙන්නේ කියන තැන මේගොල්ලෝ කතා කරනවනේ. හැබැයි කතා කළාට සත්පුද්ගල ආත්මභාවය කියන කාරණේ සතර මහා ධාතු වූවක් නෙමෙයි කෙලෙසේ වූවක් කියන කාරණේ මේකට අවබෝධ නැතිකමනේ තියෙන්නේ. එහෙමයි. මොකද සතර මහා ධාතුවේ සත්‍ය පුද්ගලයෙක් නැති කරන එක නෙමෙයි අපි කළ යුත්තේ. සතර මහා ධාතු වශයෙන් පෙන්නලා ඒ කෙරෙහි කෙලෙසේකින් සත්ව පුද්ගල භාවය හදාගත්තේ කියන එක පෙන්නලා කෙලෙසේ ගෙවා දමන වැඩපිළිවෙලක් නෙමේ තියෙන්නේ. එහෙම තේරුණා. එහෙම කෙනෙකුට බුදුදහමට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් නේද ස්වාමීනි? මොකද එහෙම කෙනෙකුට හරි ඉක්මනින් පහසුවක් තියෙයි ඒ කෙනාගේ මතය අයින් කරලා මේ දර්ශනය අහලා දැනගත්තොත් ඒ කෙනාට හරි පහසුවෙන් එන්න පුළුවන් හැකියාව තියෙයි. එහෙමයි සර්. හොඳයි තෙරුවන් සරණයි අශෝකා මහත්මිය ඔබතුමියගේ ප්‍රශ්නය යොමු කරන්න තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කියපු විදිහට බුද්ධ ධර්මයේ ප්‍රතිපදාව කියන්නේ ක්ලේශ දුරු කළා භවය හැටගන්න එක භවයෙන් තුරන් වෙන එකනේ. ඉතින් එතකොට අපි ක්ලේශය ගැන දුරු කිරීම ගැන කතා කරනකොට මේ දැන් ක්ලේශය වෙලා ඉපදිලා තියෙන්නේ සත්ව පුද්ගල භාවය නිසා දැන් අපි සත්ව පුද්ගල භාවය කියන එක රූපයට වේදනාවට ඊගාවට සිතුවිලි වලට බැඳගෙන තියෙන හින්දානේ මේ ක්ලේශ ඇති වෙන්නේ. දැන් මේවෙන් කරන්නේ කායානුපස්සනාවෙන් මේ කමටහන් දීලා තියෙන ඒවෙන් කරන්නේ ටික අපි අර මේ රූපය අයින් කරනවා. සත්ත්ව පුද්ගල භාවයෙන් මේවෙන් අපිට උපකාරී වෙන්නේ ඊගාවට අපි සත්ත්ව පුද්ගල භාවය අපි යොමු වෙනවා සිත පැත්තට. සත්ත්ව පුද්ගල භාවය අපි වේදනාවෙන් අයින් කරනවා. ඒ වගේ අයින් කළා ඊට පස්සේ ක්ලේශය ළඟට ගියාම තමයි අවබෝධ වෙනවනේ අන්තිමට මේ යන්නේ අපි බැඳිලා සත්ත්ව පුද්ගල භාවය බැඳිලා ඉන්න රූපය අයින් කරනවා වේදනාව අයින් කරනවා. මේ හැම කවදානම්ම දීලා තියෙන්නේ ක්ලේශය අයින් කරගන්න තැනට යන්න උපකාරී වෙන්නනේ නේද ස්වාමින් වහන්සේ? අනිවාර්යයෙන්ම තියෙන්නේ ඒකයි මේ දැන් අපි පෙන්නලා තියෙන ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්වන්නනේ. ඔව්. ඉතින් දැන් මේ කරන ඒවා සතර මහා ධාතු ගැන මෙනෙහි කළා ඒ ගැන බලන ඒවා ඔක්කොම වෙන්නේ අපි ටික අර ගැට ගහගෙන ඉන්න ඒවා අයින් කරන එකනේ නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම අපේ ආශ්‍රවයක් තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි සසරේ පටන් හිත ඇසුරු කරපු ගතියක් තියෙනවා ආශ්‍රව ගතියක්. ඒ ආශ්‍රව ගතියට ඇත්ත පෙන්නුවත් ආපහු ඒ ආශ්‍රවයේ බලවත් නිසා ආපහු රැවටිලා යනවා එතෙන්ට. ඒ නිසා දැන් ඇත්ත පෙන්නලා කෙලෙසේ කියලා අඳුනගෙන කෙලෙසේ ඇති කරන ආශ්‍රව ධර්ම ටික ගෙවා දමන්න තමයි මේක නැවත කරන්නේ. ඒ කියන්නේ අපි පුරුද්දක් කියන්නකො අපි යම් මොනවා හරි අපේ ජීවිතයේ යම් මොනවා හරි පුරුද්දකට අපිපත් වෙලා තියෙනවා නම් මේ පුරුද්ද එක ක්ෂණයකින් නතර කරනවා කියන එක කොච්චර අපහසුද කියලා බලන්නකො. ඒ කියන්නේ මේ ජීවිතය තුළ එතකොට ඒ පුරුද්ද ඒ ඇබ්බැහිවීම ඒ පුරුද්ද අපි එකපාරම නතර කරන්න බැරි නිසා අපි මොකද කරන්නේ ඒක ටික අඩු කරගෙන යනවා. ඒ අඩු කරගෙන ගිහිල්ලා යම් තැනකදී පුරුද්ද ඉවරම වෙන තැන දක්වාමපත් වුණාම අපිට ඒක ආයෙ කරන්න බැරි තැනටපත් වෙනවනේ. අන්න ඒ වගේ සත්ව පුද්ගල ආත්මී හැඟීම මුල් කරගෙන සසරට යම් තාක්ද වැටුනේ එදා පටන් මේ වෙනකම්ම අපේ මේ පුරුද්ද අපි අතහැරගෙන නැහැ. මේ පුරුද්ද ගෙවලා නැහැ. ඒ නිසා තමයි තව තවත් අපි මේ
සසරේ ආවා කියන ගමනකට තියෙන සාක්ෂිය. ඒ නිසා මේ ගමන නතර කරන්න නම් ඒ ගමන යන්න හේතු වෙච්ච කෙලස් ටික උපද්දවපු ආශ්‍රවය කියන්නේ හිතේ හුරු අයින් කරන එක තමයි කරන්න තියෙන්නේ. හිත මේ කෙස්ලොම් නියද සම්මස්නහර කියන මේ කුණප කොටස් 32 සත්පුද්ගල ආත්ම වශයෙන් ගත්තා වූ හුරුවක් තියෙනවා. දිට ආශ්‍රවය කියලා කියන්නේ ඒකයි. කාම ආශ්‍රවය කියන්නේ ඒකයි. භව ආශ්‍රවය කියන්නේ ඒකයි. අවිද්‍යා ආශ්‍රවය කියන්නේ ඒකයි. අවිද්‍යාශ්‍රව, භවආශ්‍රව, කාමාශ්‍රව, දිට්ඨාශ්‍රව කියන මේ ආශ්‍රවයන්ගෙන් වෙලිලා තියෙන්නේ. එතකොට මේක ආශ්‍රව වලින් වෙලිලා තියෙන්නේ කියන එකවත් දන්නේ නැතුව අපි මේ රූපය පිළිබඳව කොච්චර පෙන්වලා දුන්නත් මේ ආශ්‍රවය කියන එක බලවත් නම් ආපහු අපිට දැන් ඇත්තටම බලනකොට කෙස්ලොම් නියද සම්මස්නහර ටික විමර්ශනය කරලා බලනකොට අර කලින් මහත්තයා කිව්වා වගේ විද්‍යාත්මක පසුබිමකුත් මේකට ආදේශ කරලා බලනකොට ඇත්තටම තේරෙනවා සත්‍යයක් පුද්ගලයෙක් නෑනේ මෙතන කියලා රූපේ පැත්ත හොඳට තේරෙනවා. හැබැයි ආශ්‍රව පැත්ත හෙල්ලිලාවත් නැහැ. ආශ්‍රව පැත්ත දන්නේවත් නැහැ. කෙලෙස් පැත්ත දන්නේවත් නැහැ. ආපහු කුණප කොටස් 32ක් අපේ ඇස් ඉදිරි පිටනකොට ආයෙත් අපි අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා කියලා ආයෙත් සත්පුද්ගල හැඟීමෙන්ම අර කුණප කොටස් 32 ඇසුරු කරන මට්ටමටපත් වෙන්නේ අර හිත එහෙම ඇසුරු කරපු ආශ්‍රවේ නිසා. ඒ නිසා අපි මේක මේ පෙන්වන්නේ කියලා දෙන්නේ මේ රූපය තුල යථා ස්වභාවයේ පෙන්නන ගමන් කෙලෙසේ පැත්තෙන් නේද මේ ක්‍රියාවලිය කරන්න කියලා හොඳට කෙලෙසේ ග්‍රහණය කරගන්න. කවදාක්වත් කෙලෙසේ පැත්ත එකපාරට අල්ලන්න ගියාට හම්බ වෙන්නේ නැහැ. මොකද කෙලෙසේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියෙන් තමයි කෙලෙසේ හඳුනා ගන්න වෙන්නේ. ඒ නිසා තමයි ක්‍රියාවලිය කොටු කරලා කෙලෙසේ හඳුනා ගන්න වැඩපිළිවෙලක් ප්‍රතිපදාව විදියට පෙන්නලා තියෙන්නේ. ඔව්. එතකොට මේ ලබා ගන්න දැනුම උපකාරී වෙනවානේ ආශ්‍රව දුරු කරන්න ටිකෙන් ටික. අනිවාර්යයෙන්. ස්වාමීන් වහන්සේ මගේ ගමන දැන් සති දෙකකට ඉස්සෙල්ලත් මම හැබිට් එකක් ගැන කිව්වේ. ඒක හැබිට් එක කියන එක ගැන මම ඇත්තටම මීන් කළේ ඒ වෙලාවේ මේ අතින් පයින් කරන ඇක්ෂන් හැබිට් එක ගැන නෙමෙයි. මම හිතෙන් වෙන හැබිට් එකක් තියෙනවා නේද? ඒ හිතෙන් වෙන අපි සිතුවිලි වල හැබිට් එකක් තියෙනවානේ. ඔව්. අන්න ඒක ගැනයි මම ඒ සති දෙකකට ඉස්සෙල්ලා කිව්වේ. දැන් ඉතින් ඔතට ක්ලේශයට එකතු වෙලා තියෙන්නේ ඒ හිතින් වෙන හැබිට් එකනේ අර අපි එකව කරගෙන තියෙන අනිවාර්යයෙන්ම හැබිට් එක කියන එක කෙලෙස්යේ මිශ්‍ර වෙච්ච කාරණයක්මයි කියන එක මම එදත් කිව්වේ ඒකයි. මොකද කෙලෙසියත් එක්ක මිශ්‍ර වෙලා තියෙන කාරණාව තමයි අපි දුරු කරන්නේ. ඔව්. ඒක තමයි අර ඇක්ෂන් වල හැබිට් එකත් හෙමින් වෙනවා. මොකද අර ඇක්ෂන් වල හැබිට් එකක් වෙන්නේ අනිවාර්යයෙන්ම මානසික මට්ටමේ තියෙන හැබිට් එකක් නිසාමයි. ඔව් ඒක මානසික නැති වෙනකොට තමයි අර ඇක්ෂන් වල හැබිට් එකක් නැති වෙලා සීලවන්තකම වැඩි වෙන්නේ. නමුත් අර අපි කරන්නේ දැන් මේ හිතින් වෙලා අපිට අර හිතින් ගැට ගහගෙන තියෙන හැබිට් එක නැති කර ගන්න පාර කපා ගන්නවා නේද ස්වාමීන් වහන්සේ? මූලික වශයෙන් හිත හදනවා කියන කාරණාව ප්‍රකටව යන්න බැරි නිසා තමයි කය සහ වචනයේ පැත්තෙන් අපි සංවරයක් ඇති කරලා ඒක සීලයේ පැත්තෙන් සංවර කරලා ඒ පැත්තෙන් අපි අරගෙන එනවා හිත ග්‍රහණය කරගන්න පැත්තට. මොකද හිත අල්ලන්න බෑ හිත කය වචන දෙකත් එක්ක වේගෙන් ගනුදෙනු කරන නිසා. මොකද හැම වෙලෙම එළිය නම් ගනුදෙනු කරලා තියෙන්නේ. ටග්ගාලා හිත ඇතුළට දාලා කය වචන දෙකෙන් සංවර කරලා හිත හොඳට ග්‍රහණය කරගන්න විදිහට ගන්න එක තමයි අපි ඔය සති නිමිත්ත හරහා සිහිය පිහිටුවා ගැනීමෙන් කරන්නේ. හැබැයි එතකොට හිත අල්ලන්න ග්‍රහණය කරන්න ගියපු ගමන් හිතේ කෙලෙස් ඇසුරු කරන ආශ්‍රව ධර්මයත් එක්ක තමයි සත්පුද්ගල ආත්ම වශයෙන් මේ හිත හැසිරෙනවා කියන කාරණාව හම්බ වෙන්නේ. එතකොට සත්පුද්ගල වශයෙන් හිතට හැසිරෙන්න පුළුවන් පරිසරය තමයි ඔය සතිපට්ඨානයේ හරහා කාය වේද චිත්ත ධම්ම කියලා අවස්ථා 4න් හොඳට ග්‍රහණය කරලා පෙන්නනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක කතා කරන්න ප්‍රායෝගිකව කරන්න තමයි මේකේ තියෙන සම්බන්ධතාවය සහ මේ ඔක්කොම එකට තියෙන කාරණාවක් කියන එක පැහැදිලි වෙන්නේ. ඉතින් කොයි වෙලාවෙද ස්වාමීන් වහන්සේ අපි දැන් අපිට මේ අවබෝධය ඇති කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කියලා දෙන දේවල් වලින් අපි හැමදාම දවසේ කටයුතු කරනකොට ඒ ගැන කල්පනාකාරීව කරනකොට සීලවන්ත වෙනවා වැඩියෙන් සීලය ඇති වෙනවා. නමුත් මේ සමත භාවනාවල් වලට ඒ කියන්නේ ඇත්තටම මේක ඇති විදිහට බලාගන්නේ කොහොමද? ඒ ක්‍රමයේ තුල ආශ්‍රවයේ ගෙවෙන තරමට තමයි නුවණ පැහැදිලා දකින්න පුළුවන්කම එන්නේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අපි තාමත් පුරුදු පුහුණු කරලා තියෙන වැරදි හුරුව තව බලවත් වැඩි. මොකද නුවණට වඩා
අපි අවිද්‍යාවෙන් පුරුදු කරවපු හුරුව තාම බලවත් වෙලා තියෙන නිසා. ඒ නිසා යම් දවසක ඒ කියන්නේ වැරදි විදිහට කරන ලද හුරුව අභිබවල නුවණේ හුරුව ඒ කියන්නේ නුවණ පිළිබඳ වූ කාරණාව ප්‍රකට වෙනකොට අන්න එදාටයි පෙන්නලා දෙන්නේ වරදින්න යනකොටම ටක් ගාලා පෙන්නනවා මෙතන වැරදෙනවා කියන එක දැනගන්න. ඒ විදිහට වෙනවා ඊළඟට. ඊට පස්සේ වරදින්නත් කලින් පෙන්නනවා. ඊට පස්සේ වරදින්නේ නැති මට්ටමටම පත් වෙනවා කියන සිද්ධියක් තියෙනවා. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවට යනකොට ප්‍රඥාව හරහා යන වැඩපිළිවෙලක් තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි බොහොම පිං අද කාල වේලාවත් ගිය හින්දා අපිට අද වැඩසටහන මෙතකින් අවසන් කරන්න පුළුවන්. මම දැන් යොමු වෙනවා ධනංජා මහත්මියට අද දවසේ භාවනා වැඩසටහන සම්බන්ධව අපේ ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස කරුණාවෙන් දරුවන් සත්‍යයි. අවසරයි ස්වාමීන් වහන්සේ. විවිධ පරිසරයන්හි වෙසෙන අප සැවොම පුරා මාස 10කට ආසන්න කාලයක් එකම ධර්ම මණ්ඩපයකට එක් රැස් කොට අපව මේ සසරින් එතර කිරීමට මහත් වූ කරුණාවෙන් මේ ගැඹුරු ධර්මය අපහට දැනෙන හැඟෙන අයුරින් වටහා දීමට ධර්මීය දේශනා කරමින් දහම් කරුණු පහදා දෙමින් ගාම්භීර සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව සරල ලෙස වැඩිවීමට අප පුහුණු කරමින් එමෙන්ම මේ සම්බන්ධව එකිනෙකාට ඇතිවන ගැටලු වෙන වෙනම විසඳා දෙමින් මිහි වැඩම කළ අතිපූජ්‍ය නම කියන්න අවසරයි පළුගස්වැවි සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානමය කුසලයේ මහිමෙන් මෙවන් ශාසනික මෙහෙවර බොහෝ කාලයක් කරගෙන යාමට කායික මානසික නිදුක් නිරෝගී බව ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් ධර්මාවබෝධය වේවා. ඔබ වහන්සේගේ ගුරු උපාධ්‍යයන් වහන්සේලා හා සහෝදර ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී වේවා. ඔබ වහන්සේ මෙලොවට දායාද කළ දෙමාපියන් නිදුක් නිරෝගී භාවයට පත් වේවා. මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරන ප්‍රසන්ත සොයුරා හා ඔහුගේ පවුලේ සැමටත් තාක්ෂණික සහාය ලබා දෙන ලකල් සොයුරා හා ඔහුගේ පවුලේ සැමටත් මේ දේශනා මාලාවට සහභාගී වන සැමටත් අන්තර්ජාලය ඔස්සේ මේ දේශනාවන්ට සවන් දෙන සැමටත් කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් ඇසුරටපත් වී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. කොරෝනා උවදරින් පීඩා ලබන ලක්වාසී ලුවාසී සියලු දෙනා ඉන් අත්මිදී නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා. සාදු සාදු සාදු. බොහොමත්ම පිං ධනංජා මහත්මිය ඔබතුමියගේ පුණ්‍යානුමෝදනාවට මම ඉතින් අද දින භාවනා වැඩසටහන අවසන් කිරීමට පාද නමස්කාර කර අපේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. හොඳයි අපි හැමදෙනාම සිද්ධ කරගන්නට යෙදුන පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා. එසේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය රටවාසී ලෝකවාසී සියලුම දෙනා කෙරෙහිද ආශිර්වාද කරත්වා කියන තැනකින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. අපවත් වී වදාළ සංඝ පීත්‍රෝන් වහන්සේලාටත් ඔබ අප හැමදෙනෙක්ම නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් රටවාසීව ලෝකවාසී විශාල පිරිසක් මේ ව්‍යසනය නිසා මිය පරලොව යනවා. ඒ හැම දෙනාටම මේ සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සපවත් වේවා. ඒ අයක භව ගමන ජීවිතයේ අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා ඒ අයටත් පින් අනුමෝදන් කරමු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගත් පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් ධම්මග යොමු කරවන අප ධර්මාචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි. මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ බොහෝම සත්පුරුෂකමින් යුතුව සිහිපත් කරනවා. නන්දරතන ස්වාමින් වහන්සේ, සුදස්සී ස්වාමින් වහන්සේ, කුමාර කස්සප ස්වාමින් වහන්සේ ඇතුළු කොට සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයට අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේ මේ වැඩසටහන සංවිධානය කරමින් කටයුතු කරන්නට යෙදෙන ප්‍රසන්ත මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාටම
තාක්ෂණික වශයෙන් කටයුතු කරන ලකල් මහත්මයා ඇතුළු ඒ පවුල්වල හැමදෙනාටමත් සම්බන්ධ වුණ පවුල්වල මේ හැමදෙනාටමත් රටවාසී ලෝකවාසී සියලුම දෙනාට මේ පවතින කොරෝනා වසංගතයෙන් මිදිලා හැමදෙනාගේම ජීවිතවලට යහපත උදා කරගෙන නිදුක් නිරෝගීභාවය චිරජීවනය ඇති කරගෙන ධර්මානුකූල වූ ජීවිතයක චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය නිවනින් සැනසීම පිණිසම මේ උතුම් පින්කමත් උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැමදෙනාටම පෙරවන් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං නමෝතං දුර්ලභේන මය නන්දං වදිතං කුස්තුං වනං සාරිපුත්තාදිත්‍යරාණ ආගතං පදපත්‍ය සද්ධා සීල දය වංශං බුද්ධ පුත්තං නමං සාදු 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 සාදු. තෙරුවන් සරණයි හැම දිනාටම සුබ සතියන්තයක් වේවා. භාවනාවෙන්ම යෙදී මේ කමඨහන් තව තවත් දියුණු කරගන්නට හැමෝටම හැකියාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.